ආයිබෝන් ජීවිතය සහ පාඩම් පොත යා කරන අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. ඔබ දන්නවා අපි ඇබ්බැහිවීම ගැන කතා කරන්න පටන් ගත්තා. පළමු පියවර විකාශය වුණා. අද දෙවැනි පියවර මා මුලින්ම හඳුන්වා දෙන්නම්. අද ගුරු මණ්ඩලයේ අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා. එතුමා මනෝ උපදේශකවරයෙක්, මනෝ චිකිත්සකවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහත්මයා වත් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම අපේ සම්මානනීය ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහත්මයා නාට්‍ය හා රංග කලාව පිළිබඳ කතිකාචාර්යවරයෙක්, ගුරුවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ සියලු දෙනාම ගෞරවයෙන් පිළිගන්නා අතරේ අපි පාඩම නවත්තපු තැනින් පටන් ගමු. ඇබ්බැහිවීම ගැන අපි කතා කරන්න පටන් ගත්තා. වෛද්‍යතුමා. ඔව් මම හිතනවා ඇබ්බැහිවීම වල අපි කතා කරගෙන හිටියා අර වටිනාකමක් කොහොමද ලබා දෙන්නේ කියන කාරණාවනේ අපි කතා කරගෙන හිටියේ. ඒතකොට එතනදී අපි දැක්කා අර මේ අපි කිව්වා දැන් මේ ඇල්කොහොල් වලදී අර සහ සිගරට් වලදී සහ ඕනම දෙයක කෑම වලදී ඕනම එකක අපිට යම් කිසි දෙයකට වටිනාකමක් දෙන්න පුළුවන් නම් අපි කිව්වා ඒක අපිට උඩට ගල්ලා ඒකට තියෙන අර පෙළඹීම වැඩි කරන්න පුළුවන් කියලා. එතකොට අපි කතා කරා විශේෂයෙන්ම මේ දුම්පානය සහ ඇල්කොහොල් මේ මධ්‍යර පානයත් එක්ක වටිනාකම් දීපු හැටි. එතකොට මම ඒකට තව පොඩි කොටසක් එකතු කරන්නම් කියලා හිතුවා. දැන් අර එතනදී තිබුණා මේ ඒකට හදපු සංස්කෘතියක්. දැන් ඕනම දෙයක් අපිට පෙළඹීමක් ඇති කරන්න පුළුවන් යම් සංස්කෘතියක් හදවොත් අපිට. දැන් කොහොල්ල වලට සංස්කෘතියක් තිබුණා ඒක හැදුවා. ඒතර සංස්කෘතියක තියෙනවා භාෂාවක්. ඒකට තියෙනවා අංග චලන, ඒකේ ක්‍රියාකාරකම්, මේකේ තියෙන අදහස, ඒකෙත් එක්ක බැඳිච්ච ඇටිටියුඩ්, මේ වගේ ගොඩක් දේවල් අපිට මේකේ හදන්න පුළුවන්. දැන් අපි ගත්තොත් දැන් ඇල්කොහොල් සම්බන්ධ භාෂාව. දුම්පානේ දැන් අසන්ත මහත්තයාට මම ලස්සන උදාහරණයකින් මේක පැහැදිලි කරන්න. දැන් කෙනෙක් දුම්මැටියක් බොනකොට අසන්ත මහත්තයා දැකලා තියෙනවා මේ බොන විදිහ. දැන් මට ඔබතුමාගේ පෑන පොඩ්ඩක් දෙන්න පුළුවන් නම් මම ඒක පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. මේ දැන් මේ දුම්පානේ අරගෙන දැන් මෙහෙම ඔන්න දැන් මෙහෙම සිගරට් එක ගන්නවා. ඔහොම ඉන්නවා. ඊට පස්සේ මෙහෙම ඉඳලා ඔහොම කළා දුම් යනවා. ආයි දැන් මෙහෙම තියාගෙන ඉන්නවා. ආපහු ඔහොම එක එක දැන් ඔබතුමා බලන්නේ මේ දුම්පානය කරන පුද්ගලයන් ඒක කරන විදිහ. ඒ වගේම හසන්ත මහත්තයා බලන්න බීඩිය බොන කෙනා. මෙහෙම බීඩිය අරගෙන ඔහොම බීලා හංග ගන්නවා මෙහෙම පිටිපස්සට. ආයි ඔහොම පොඩ්ඩක් අදිනවා ඔහොම කරලා හංග ගන්නවා. hey බීඩිය අපිට මෙහෙම බොන්න බැරි නිකන් වීරයෙක් වගේ. දැන් දෙකෙන්ම එන්නේ දුම්කල නම් දෙකම දුම් දැන් මේකේ පොඩි ෆිල්ටර් එකක් නැහැ ඒකයි වෙනස. හැබැයි අරකට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අර දුම්කල ටික ඔතලා කොල කෑල්ලක ඒකට පොඩි ෆිල්ටර් කෑල්ලක් කයි කරලා දැන් මේකට වටිනාකමක් දීලා තියෙනවා. ඒකට රත්තරන් කොලෝල ඔතලා මතකද ඒ කාලේ ආපු විදිහ. ඊට පස්සේ ඉස්සර මට මතකයි ඔය එකේ තිය වෙළඳ දැන්වීම වල තිබුණා මෙහෙම ගෑවුල්ලා මේකේ කරේ අත තියාගෙන මේක මෙහෙම සිගරට් එක බොන්නේ. උතර අපේ බීඩිය කොහොමද බිව්වේ? අපේ සමහර විට කම්කරු කනේ ගහගෙන කොහොම තියාගෙන සමහරලාට මෙහෙම යතු ඇද කොහොම බිබි යත්තා දින ඔහොම. උතර මේ වටිනාකමත් එක්ක තමයි මේ මාකටිං කියන එක හැදෙන්නේ. එතකොට දැන් අපි දරුවෝ මේ ගත්තොත් එහෙම මේ අපේ දරුවෝ පුරුදුනොත් හසන්ත මහත්තයා මේකේ යාන්ත්‍රණය දැන් මේ මනෝවිද්‍යාත්මක දැන් මේ ඇල්කොහොල් සහ දුම්වැටි නිෂ්පාදනය කරන ආයතනය කරන මේ මගඩිය නැත්තම් මේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම ගැන දරුවෝ හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. පළවෙනි කාරණාව. එතකොට දෙවෙනි කාරණාව තමයි මට මතක කරන්න ඕනේ හසන්ත මහත්තයා දැන් අපේ මහේෂ් රාජසූරිය වෛද්‍යතුමා මතක් කළා මේකට යම් කිසි විදිහක කට්ටියක් ඉන්නවා ටක් ගාලා අල්ල ගන්න පුළුවන් අන්දන්න පුළුවන් කියන එක. මෙතනදී විශේෂයෙන්ම මේ අපේ මේ දරුවන්ගේ පෞරුෂය විශාල වශයෙන් බලපානවා මේ වැඩේට සම්බන්ධ වෙන්න. දැන් අපි හිතමු හසන්ත මහත්තයා දැන් ඔන්න ඉස්කෝලේ ළමයි ටිකක් ඉන්නේ. දැන් ඔන්න ඉස්කෝලේ ට්‍රිප් එකක් යනවා. දැන් අපි මේ පුතාලා දුවලා දාන ඉස්කෝලේ ට්‍රිප් යනවා. සමහරකට විභාග ඉවරයි දැන් ඒ ලෙවල්. ඔන්න යනවා. දැන් උතන ඉන්නවා ටිකක් අර හැඩි දැඩි ටිකක් අනිත් අය යට කරන් ඉන්න පෞරුෂයක්. එයා කොහොම හරි සිගරට් පැකට් එකකුයි මත් දියර බෝතලයකුයි අරන් ඇවිල්ලා. දැන් එයා බලපෑම් කරනවා අද ඔන්න අපි බොන්න ඕනේ. අද මෙතන බොන්න ඕන ගෑනු ඉන්නවනම් ඵලයව කියලා. හරි එහෙමනේ කියන්නේ හසන්ත මහත්තයා. දැන් ඒ කියන්නේ බිව්වේ නැත්තම්
ගෑණි. කියලා දැන් ලොකු බලපෑමක් කරනවා. එතකොට එයාගේ බලය වැඩි පෞරුෂයේ. එතකොට අනිත් අය ටිකක් ඇකිලිලා ඇඹරිලා ඉන්නවා දැන්. එතකොට හසන්ත මහත්තයා අපි කල්නොත් කතා කරා මේ assertiveness කියලා එකක්. අපේ දාරනෝල් සර් එක සැරයක් ඔකට වචනයකුත් දුන්නා සිංහල. ඒතර assertiveness කියලා කියන්නේ දැන් අර තමන්ගේ මතේ දැන් අපේ ඍජුව කෙලින් ඉන්න එක. දැන් හැබැයි අර බලය වැඩි කෙනා අපිට දැන් බලය යොදනවා. දැන් එයා කියනවා දැන් මෙතන ඔක්කොම බොන්න ඕනේ. මම මේ බොහොම අමාරුවෙන් ගෙනාවේ මෙතන මේ අපි අද මෙතන බොන්න ඕන කට්ටිය. දැන් ඔන්න ටිකක් වෙලා ගියාම දැන් අර යහනවා. දැන් ඔන්න කට්ටිය අහනවා. දැන් එතන ඉන්නවා හසන්ත මහත්තයා ටිකක් හොඳට හැදියාවක් තිබිලා දහම් පාසල් එහෙම ගිහිල්ලා අපිට හොඳ හැදිච්ච පුතෙක් ඉන්නවා කියමුකෝ හසන්ත මහත්තයා දැන්. දැන් ඒ පුතා කැමති නෑ බොන්න. දැන් හැබැයි දැන් බොන්න කැමති නැති වුණාට දැන් අනිත් අය බලය යොදනෝනේ දැන්. දැන් ඔන්න එයා අහනවා දැන් එයාට ඇති වෙන බලයක් මොකද්ද? දැන් අර බලය වැඩිලා මෙයා කියනවා අහනවා දැන් අර ඒගොල්ලන්ගේ භාෂාවෙන් මේ වචන මම ටිකක් බෙදලා කියන්නම් අපේ දරුවන්ට ඒක ඉතින් 아무තු දෙයක් නෙමෙයි දැන් අහනවා ඔබ බොනව නේද? ඒතර කියනවා ඔන්න ඉන්නවා. ඔබ බොනවා. ඔබ බොනවා. දෙකෙනෙක් ඉන්නවා මෙහෙම ඔහොම කරන් ඉන්නවා. හසන්ත මහත්තයා දැකලාද මෙන්න මෙහෙම අර ඔහොම ඉන්නවා ළමයි. ඔහොම කරනවා. මම බැරේනවා එක්කවර ඔහොම කර ඉන්න ළමයි ඉන්නවා අපිට. ඒ අර අපි කියන අර පෞරුෂ දුර්වලතාව තියෙන ළමයි. ඒතර බොනවා නේද කිව්වහම දැන් උත්තරයක් නැහැ. ඒතර අරයා බලය යොදනවා බොන්නේ නෑනේ ඵලයන් ගෑණි ඵලයන් කියනවා කියලා බලයක් අතන. එතකොට හසන්ත මහත්තයා දැන් මේ පුතාට ලොකු ප්‍රශ්නයක්නේ. දැන් යාට දැන් මෙතන එයා පෙනී හිටින්න බොන්නත් ඕන. හැබැයි බිව්වොත් එයා අර හදාගත්ත එයාගේ අර හොඳ සංස්කෘතියට හානි වෙනවා. එතකොට දැන් මේ දරුවට ශක්තියක් අවශ්‍යයි. Tamanට අවශ්‍ය මතේ ඍජුව ඉන්නව බහුතරයක් ඒ මතයට බලපෑම් කරද්දී. මෙන්න මේක තමයි අපි කියන පෞරුෂ ලක්ෂණය අර assertiveness කියලා. ඒක අපේ බහුතර දරුවන්ගේ ස්ථිරසාර බව. දැන් අපේ දරුවන්ගේ ගොඩක් ඕක කඩනවා. ඉතින් ඕක වෙනම කතාවක්. ඒක කඩන්නේ කොහොමද කියන්නේ. ඉතින් ඒ නිසා දරුවන්ට දැන් ඕකේ ප්‍රශ්නයක් තියෙනවා එතකොට. ඉතින් දැන් අපි හිතමු ඔන්න දරුවෙක් ඉන්න. එයා හොඳ පෞරුෂය බලවත්. එයාට ඇවිල්ලා කියනවා දැන් ඔන්න මෙන්න පෞරුෂය දුර්වල වෙලා කොහොමද කරන්නේ? දැන් ඔන්න යාට දැන් හරි ප්‍රශ්නයක් දැන්. මොකද බොන්න බෑ බේබද්දෙක් වෙනවා. යන්න බෑ කාන්තාවක් වෙනවා. බොන්න බෑ බේබද්දෙක් වෙනවා. යන්න බෑ දැන් මෙයා මානසික ව්‍යාකූලතාවයක ඉන්නවා. ඒතර හසන්ත මහත්තයා ගොඩාක් බලන්න අපේ දරුවන්ට වෙන වැඩි ඒගොල්ලෝ ගිහලා යාළුවන්ගෙන් අහනවා. "ඒ මචං ඔබ බොනවද බං?" ඉතින් යාළුවා කියනවා මම නම් බොනවා බං නැත්තම් හරි නෑනේ බං අරු තරහා වුණොත් ඒ මාර ප්‍රශ්නයක් නේද? ඔබ බොනවද? මාත් බොනවා බං නැත්තම් හරි නෑනේ. ඔබ මාත් බොනවා. ඔබත් බොනවද? ඔව්. ඔබ මාත් බොනවා. ඉතින් උඹලා ඔක්කොම බොනවා නම් ඉතින් මාත් නොබී ඉඳලා හරියන්නේ නෑ නේ. එහෙනම් පොඩ්ඩක් දාපන් මට. දැන් බහුතරයක් බොද්දී වැරදි දෙයක් මට පුළුවන් නම් ඍජුව ඉන්න. අන්න ඒක තමයි අපි කියන මේ පෞරුෂ ගුණාංගය. එතකොට අපි හිතමු එහෙම දරුවෙක් ඉන්න. දැන් එයාට අවිල්ලා අහන යාළුවෝ "ඔබ බොනවද?" "නෑ." "නිකන් කාන්තාවක් වෙන්න එපා බං" කියලා කියනවා. කිව්වගන් මෙයා ටක් ගාලා කියනවා "හරි. අපි කාන්තාව. නැත්නම් අපි ගෑනු. පිරිමි බීපන් අපි ගෑනු ටික බලා ඉන්නවා." කියලා අපේ පුතේකට හොඳ හයියක් තියෙනවා නම් මේ බොන්නේ නැති තැනක ඍජුව ඉන්න අන්න එක තමයි පෞරුෂය කියන්නේ. ඒ නිසා අපි දරුවන්ට ආරාධනා කරමු හසන්ත මහත්තයා ඔබට හම්බේ බොන තැන් ඒ බොන කට්ටිය මගුල් ගාල ඒවත් එක රණ්ඩු වෙලා ගැටුම් ඇති කරගන්න එපා. රණ්ඩු වෙලා ගහගෙන ඔය බොන ඇට මං කැමති නෑ ඉන්න එපා. එහෙම නෙවෙයි. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක නිකන් ඒ කියන්නේ ප්‍රචණ්ඩකාරී නොවි දරුණු ලෙස හැසිරීම දක්වන්නේ නැතුව මගේ මතේ ඍජුව ඉන්න. ඒතර අනිත් අය එක එක ඒවා කියයි මට. හැබැයි ඒවට මං උත්තර දීලා ඒවට මොන හරි අපි කියන කවුන්ටරින් කියලා එකට කියමු. කියන්නේ ඒවට ප්‍රතිවිරුද්ධ දෙයක් කියලා තමන්ගේ මතේ ඍජුව ඉන්න එක. ඉතින් මං හිතනවා අපි දරුවන්ට ආරාධනා කරමු අද ඔබට මේ පුතාලා දූලාට ලොකු යුතුයකමක් තියෙනවා අනාගතේ. ඔබ තමයි මේ රට බාර ගන්නේ. හැබැයි ඔබ හොඳට පෞරුෂය ශක්තිමත් කරගෙන ඔබ ඍජුව තීරණ ගත්තොත් මම මධ්‍යර භාවිතා කරන්නේ මම දුම් මැටි වලට යන්නේ නැහැ.
කියන මේ ඍජු අදිෂ්ඨානය ඔබ අද ඇති කරගන්න. ඇති කරගත්තොත් අනිවාර්යෙන් ඔය දුම්කල සමාගම් සහ මේ කරන මේ මහානෝවිද්‍යාත්මක මෙහෙයුම අහෝසි වෙනවා. අහෝසි වෙලා අසරණ වෙලා ඒ කට්ටිය යන්න යනවා. ඒ නිසා දැන් හොඳම වැඩේ තමයි මේ දරුවන්ට අපි ආරාධනා කරමු ඔබ මේ පෞරුෂ ගුණාංගයේ ටිකක් දියුණු කරගන්න එක හොඳයි කියලා මේ මන්දිර කකුසාගෙන් බේරෙන්න. සමහර බැහැවීම් තියෙනවා දන්නවා මේක නරකයි මට අහිත කරයි නවත්ත ගන්න ඕන කියලා දන්නවා. හැබැයි දැන කරනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මේ කොහොම හරි නවත්ත ගන්න ඕනේ අප්පා. දැන් මේ අවුරුද්දට මම නවත්තනවා. ජනවාරි 1 වෙනිදා පස්සේ නෑ. හැබැයි 3 වෙනිදා වගේ ඉඳලා ආයි පටන් ඒ කියන්නේ නවත්ත ගන්න බැරිකමේ ප්‍රශ්න. දැන් මේ මත්පැන් මත්ද්‍රව්‍ය තුම්මැටි ආදී පැත්තටම ගියා. තවත් බොහෝ දේවල් ආහාර පිළිබඳ දැබ්බෙහිම අපි දියවැඩියා රෝගය ගැන කතා කළා පහුගිය දවස්වල ටෙලිවිෂන් ඉස්කෝලේ. මේ පමණ ඉක්මවා හැම වෙලාවෙම කන වැඩි ඒ වගේම ඖෂධ වලටත් ඇබ්බැහි වෙනවනේ මිනිස්සු. තව කොයි තරම් දේවල් වලට අපි ඇබ්බැහි වෙනවද? අහිතකර දේවල්. හොඳ දේවල් වලටත් ඇබ්බැහි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වෛද්‍යතුමා. ඔව්. දැන් අපි අද වැඩසටහනේ මේ ඇවිල්ලා තියෙන තැන ගැන අපි නැවත බැලුවොත් ඔය සමහර ඇබ්බැහිවීම් එහෙම නැත්නම් සමහර පුරුදු ඇත්තටම ඇබ්බැහි රෝග කියන්නේ නැති ඒවා අපිට අපේ අතුලාන්තයෙන් එන සමහර පෙළඹවීම් ඒ කියන්නේ කෑම දැක්කම දැන් අපේ මොලේ හැටි තමයි සීනි වැඩිපුර ලුණු වැඩිපුර දාලා දුන්නාම වැඩිපුර කන්න හිතනවා. ඒතර ෆාස්ට් ෆුඩ් කියන අය කරන්නේ ඒකයි. සීනි ලුණු වැඩි කරලා දීලා අපිට ඒක නැවත කන්න පුළුවන් විදිහට දුන්නාම අපිට ඒක නැවත කන්න හිතෙනවා. ඒකේ බරපතලම දරුවෝ ඇබ්බැහි කරනවා නේද? දරුවන්ව තමයි ඉතින් ටාගට් කරන්නේ. මොකද හොඳ කස්ටමර්ස්ලානේ. ජීවිත කාලයක්ම තියෙනවනේ. අපිට ටාගට් කළා වැඩක් නෑ වැඩි කාලයක් නෑ. සමහර දරුවෝ නලියනවනේ පාරේ යනකොට සමහර රූප දැක්කම අරක ඕන. එයාගේ කටට කෙලවුනනවා එයාට ඒක නැතුව බෑ. ඒක හැබැයි අරන් නොදීම බැරි. සමහර බීම වර්ග සමහර කෙටි කෑම මම හිතන්නේ බරපතල සෞඛ්‍යමය ප්‍රශ්න වලට හේතු වෙන බව හොයාගෙන තියෙනවා. එතන දේවල් දෙකක නැත්තම් පැති දෙකක සංකලනයක් තියෙනවා හසන්ත. මොකක්ද එකක් අර මං කිව්වාගේ අපේ මොලේ හැටි තමයි අධික සීනි ප්‍රමාණයක් අධික ලුණු ප්‍රමාණයක් ඒ හරි සංකලන තියෙනවා. ඒවා මේගොල්ලන්ගේ ලොකු පර්යේෂණාගාර තියෙනවා. ඔය ලොකු ෆාස්ට් ෆුඩ් සමාගම් වල ලොකු පර්යේෂණාගාරවල ඒගොල්ලෝ පර්යේෂණ කරලා හොයාගන්නවා මේ නැවත කණ්ඩ හිතෙන සංයෝගය කොච්චරද? සීනි කොච්චරද ලුණු කොච්චරද? ලංකාවේ නම් ඒකට මිරිසත් දානවා. ඊට පස්සේ මේ තුනම එකතු කරලා කොහොමද මේ ආයිත් එන විදිහට හදාගන්නේ කියලා. ඒක විතරක් නෙමෙයි. ඊට පස්සේ ඒගොල්ලෝ තව පැත්තකින් මේ පුරුද්ද ඇති කරනවා, අබ්බැහි ඇති කරනවා, අර වැලියු එක ඇති කරනවා, ඉමේජ් එක වැඩි කරනවා, රවට්ටන්න ක්‍රම හොයා ගන්නවා. මේ දෙකම එකට එකතු වුණාම අපේ ළමයි අතිශය අසරණ වෙනවා ඇත්තටම. දැන් අපි පෞරුෂ වර්ධනය කරගෙන ඒයින් ගැලවෙමු කියන එක හොඳයි. නමුත් ඒ සමහරලාට ඒන පීඩනය ගොඩක් ළමයින්ට දරා ගන්න බැරි මට්ටමේ පීඩනයක් එනවා. වෛද්‍යතුමා අපි මේ කතා කරන්නේ බොහොම තීරණාත්මක වෙලාවක. රට වහලා තිබුණා. ඔය කියාපුව වහලා, කඩත් වහලා, ඉල්ලුවට දෙන්න බෑ. හැබැයි ඉතින් කවුරුවත් ළමෙක් මලෙත් නැහැ. අහවල් කෑම නැතුව, අහවල් බීම නැතුව කොහෙවත් වාර්තා වුණාද? දැන් මට මේක ඕනමයි කියලා නැත්තම් බිම පෙරලනවනේ. දැන් ඉතින් කඩ වහලා පුතේ නැහැ. ඉතින් බලන්න දැන් හොඳ වෙලාවක් නේ. මේක හොඳයි. පාර හදා හොඳයි තමයි. දැන් ආයෙරිහම මොකද වෙන්නේ? දැන් ආයෙරලා පාරේ යනවනේ. දැන් ආයි තියෙනවා. ඒක අපි ඉගෙන ගත්ත පාඩම් අමතක කරන්න හොඳ නැහැ. දැන් අපි මේ පණිවිඩය දෙමු. හසන්ත දැන් ඔබ ඉගෙන ගත්තා මේ මාසේ දෙකේ මේ අහවල් කඩේ කෑම නැතුව ඉන්න පුළුවන් කියලා. දරුවන්ට. අහවල් මද්යසාරය නැත්තම් සිගරට් එක නැතුව ඉන්න පුළුවන් කියලා තාත්තලා ඉගෙන ගත්තා. පර්යේෂණ වලින් පෙන්ලා තිනවා පැහැදිලිවම ලොකු ප්‍රමාණයන් වලින් ප්‍රතිශත වලින් මිනිසුන් මේවෙන් ඈත් උනායි කියලා. එහෙනම් අපිට දැන් මේ මයින්ඩ් සෙට් එකේ පොඩි ප්‍රශ්නයක් මේ තියෙන්නේ. දැන් ආපහු මයින්ඩ් සෙට් එක හැදීගෙන එනවා අර පරණ කතන්දරයට.
අපි ආපහු ලෝකේ පරතරයට ගෙනියන්නයි මේ ව්‍යාපාරික ලෝකයට ඕනේ. කොයි පාලනය කරන්න නෙමෙයි. ඒගොල්ලෝ බලබලිටිය කොයි වෙලාවද ආයි මඩිය තර කරගන්න කියලා. දැන් මේ කාලයක් තිස්සේ මඩිය තර නොවි තිබුණේ. දැන් ඒගොල්ලන්ට බය මේ පුරුද්දට ගියොත් ඉස්සරහට ඒගොල්ලන්ගේ බිස්නස් හැමදාම පාඩු වෙයි කියලා. මොකද මිනිස්සු ඉගෙන ගත්තා මේවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි කියලා. එහෙනම් අපේ ආරාධනය විය යුත්තේ ඒ ඉගෙනගත්ත දේ අමතක කරන්න එපා. ඉගෙනගත්ත දේ අමතක කරන්න එපා. මේ මයින්ඩ්සෙට් එක වෙනස් කරලා හදන්නේ නැවත මේ රට දැන් සාමාන්‍යයි බාර අරලා කෑම කඩත් අරලා කියලා කෑම කන්න එපා කියලා නෙමෙයි අපි කියන්නේ. හොඳ නියම ක්‍රමයට හදපු හොඳ රසවත් කෑම කන්න. හොඳට කරන අය ඉන්නවා ඇත්තටම. හොඳ ගුණාත්මක ආහාර ලබා දෙන්න තැන් තියෙනවා. නමුත් මේ අපේ මොළය හයිජැක් කරලා පිටින් තව ප්‍රතිරූපයක් වැලියු එකකුත් දාලා අපේ මඩිය හිස් කරන කූට ව්‍යාපාර වලට අහු වෙන්න එපයි කියන එකයි මට මේ ළමයින්ට කියන්න තියෙන්නේ. දැන් එතකොට මේ පෞරුෂය පමණක් වර්ධනය කරගෙනත් මේක ටිකක් මුහුණ දෙන්න අමාරු නිසා අපි තව මේ උපකරණ හොයමු, ටූල්ස් හොයමු, මේ කොහොමද මේවයින් ගැලවෙන්න අපිට ළමයින්ට සහ වැඩිහිටියන්ට දෙන්න පුළුවන් කියලා. අනිත් එක තමයි අපි අර ගියසරේ කතාව පටන් ගත්තේ මේ මිත්‍යා මත බිඳහෙලීම. මිත්‍යා මත බිඳහෙලන්නට අපිට පුළුවන් වෙනවා නම් අපිට අර නොදැනීම දැනෙන සමහර ආකර්ෂණ නැතිලා යනවා. මේක උදාහරණයක් කියන්නම්. මේ ඔබ අහලා ඇති මේ දැන් සමහර ඔබ අහලා තියෙ මේ සමහර මත්ද්‍රව්‍ය සමහර අය ශරීරගත කරගන්නවා ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඒක තමයි අලුත් ක්‍රමය කියලා මේ වැඩියෙන් කික් එක ඉක්මනට කික් එක එනවා කියලා. දැන් එහෙම ලේවල්ට මත්ද්‍රව්‍යයක් එන්නත් කරගත්තොත් ඔබට හිතෙන්නේ මොකද්ද? ඒකෙන් නහයෙන් ගන්නවට වැඩිය ඉෆෙක්ට් එකක් ඉක්මනට එනවා කියලාද? ඒක ඇහුවොත් සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් කියන්නේ වෛද්‍යවරු වුණොත් කියන්නේ ඔව් කෙලිම ලේවල්ට එන්නත් කරොත් ඉක්මනට එනවා. මේ කෙලිම මොලේට යනවා. ලේවල්ට ගහපුවම කෙලිම මොලේට යනවා කියන්නේ. මට පුළුවන් අපේ අනිත් මේ ස්ලයිඩ්ස් වලට යන්න මම ඔබට පෙන්නන්නම් මේ මත්ද්‍රව්‍යයක් ලේවල්ට එන්නත් කරපුවාමද මොලේට ඉස්සෙල්ලා යන්නේ නහයෙන් ගත්තාමද කියන එක. දැන් අපි හිතන් ඉන්නේ එහෙමයි. මම මේ පෙන්නන්නේ මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියේ රූපයක්. මේ ඔබට පේනවා රුධිර සංසරණ පද්ධතිය. දැන් ඔබේ අතට එන්නතක් විද්‍යුත් රසායනික ද්‍රව්‍යයක් එන්නත් කරොත් ඔය අත දිගේ ඔය නිල් පාට රුධිර වාහිනිය දිගේ යන්න ඕනි උඩට ගිහිල්ලා හෘදය වස්තුවේ යන්න ඕනි. ඊට පස්සේ හෘදය වස්තුවේ දකුණු පැත්තේ උඩම තියෙන කාමරයට ඒ කියන්නේ දකුණු කර්ණිකාවට යන්නේ. ඊට පස්සේ ඉතින් පල්ලෙහා කාමරයට යනවා. එතනින් ඊට පස්සේ යනවා දෙපැත්තේ තියෙන පෙනහැලු වලට. පෙනහැලුට ගිහලා පෙනහැලු හරහා ගිහිල්ලා නැවත එනවා වම් පැත්තේ උඩින් තියෙන කාමරේ ඒ කියන්නේ වම් කර්ණිකාවට. එයින් පල්ලෙහා තියෙන වම් කෝෂිකාවට යනවා. ඊට පස්සේ අර තියෙන රතු පාට ලොකු රුධිර වාහිනිය දිගේ එළියට ඇවිල්ලා මොළයට යන්නේ. ඕක තමයි අතට එන්නත් කරගත්තොත් සිද්ධ වෙන දේ. ඔය ගමන්ට තප්පර 14ක් අනිවාර්යෙන්ම යනවා. අනිවාර්යෙන් තප්පර 14ක් කරවමක් යන්න. හැබැයි ඔබ නහයෙන් ගත්තොත් මේ මත්ද්‍රව්‍ය පෙනහළු වලට ගිහිල්ලා කෙලින්ම අපි නැවතත් ඒ රූපෙට ගියොත් මම හිතන්නේ පෙනේ පෙනහළු වලට යන ඒ අදාළ රසායනික ද්‍රව්‍ය කෙලින්ම වම් පැත්තේ තියෙන කර්ණිකාවට එනවා. ඊට පස්සේ ඉතින් පල්ලෙහා තියෙන කෝෂිකාවට යනවා. ඉතින් කෙලින්ම රතු පාට සංස්ථානික ධමනි ඔස්සේ මොළයට යනවා. ඒත් ඇත්තට මේක තමයි වේගවත්. නමුත් ඒ වගේ පාවිච්චි කරන එක නම් මොකද කියන්නේ ඉන්ජෙක්ෂන් එක ගහපු ගමන් තමයි ඉෆෙක්ට් එක එන්නේ කියලා. ඒක අඩු ගානේ තප්පර 14ක් යනවා. මේ ගහනකොට ඉෆෙක්ට් එක එනවයි කියලා කියනවා. එහෙම වෙන්න බෑ. ඒක තමයි මිත්‍යාව මෙතන. නමුත් එච්චර තදින් විශ්වාස කරනකොට අපිට ඉන්ජෙක්ෂන් එකට වතුර ටිකක් දාලා ඉන්ජෙක්ෂන් එක ගහුවොත් මෙයා හිතන්නේ හරි කියලා. ඕකම තමයි සින්නේ මද්දසාරලා. මද්දසාරලත් සිද්ධ වෙන්නේ මද්දසාරය අපේ ඇඟට උරා ගන්න සෑහෙන ලක් යනවා. මොකද මද්දසාරය ටික බඩට ගියන් පස්සේ ඒක ආහාර මාර්ගයට උරාගෙන අක්මාවට යනවා. ඒ කියන්නේ අක්මාව සවුත් වෙන මුලින්ම යන්නේ අක්මාවට. අක්මාවේදී මේ මද්දසාර ඔක්කොම නොයෙකුත් දේවල් වලට ලක් කරන හින්දා අක්මාව විනාශ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් චුට්ටයි මද්දසාරය යන්නේ එළියට. ඒ මද්දසාර ටික මොළයට යනකොට බොහොම සුළු ප්‍රමාණයක්. ඒතර සෑහෙනලාක අපි මද්දසාර බොන්න ඕනේ මේ මොළයට මද්දසාර යාමට නම්. නමුත් සමහර අය බොන්න ඉස්සෙල්ලා වෙරි වෙනවා. පළවෙනි වීදුරුව අතට ගන්නකොට වෙරි වෙනවා. බෝතලිය අරනකොට වෙරි වෙනවා. නැත්නම් පළවෙනි වීදුරුව බීලා වෙරි වෙනවා. ඉතින් මෙන්න මේ මිත්‍යාව දකින්න පටන් ගන්න දරුවනේ දැන් ඔබ බලන්න පටන් ගන්න මේ සමහර අය වෙරි වෙන තව ඔබ දන්නවා සමහර ඔබලා ගෙදර ඔබගේ ගෙදර සිද්ධ වෙනවා දකින්න තැන් තියෙනවා. මේ බෝතලේ කඩනකොට වෙරි වෙන අය ඉන්නවා. මොකද්ද මේකේ රසායනය? මොකද්ද මේකේ විද්‍යාව? පළවෙනි උගුර බීපු ගමන් වෙරි වෙන අය ඉන්නවා.
බොණ්ඩ සැලසුම් කරනකොට වෙරි වෙනා ඉන්නවා. ඉතින් මේ මිත්‍යා මත දකින්න මිත්‍යා මත දකිමින් කවුරු හරි මේ මද්යසාර භාවිතා නැත්නම් මද්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් ඉන්නවනේ ඔබත් මේ මද්යසාරය භාවිතා කරන ගමන් හිතනද ඔය කියන සතුට හරි ජොලිය හරි ෆන් එක දැන් මට ආවද කෝ ආවද නැද්ද මොකද්ද මේ වෙන්නේ කියන එක සිහියෙන් බලමින් භාවිත කරන්න. එතකොට මේ මිත්‍යා මත කඩන්නත් මේ බොරුවට මේක පස්සේ රයිට් හරි මාර් ෆන් එක අපි ඔක්කොම ජොලියක් ගත්තා කියනකොට අපි මේකේ අහු වෙනවා වැඩි. මේ ඇන්දවීමෙන් ගැලවීමට නම් ඇත්තට බලන්න මොකද්ද මේ සිද්ධ වෙන්නේ බොන කෙනාට අනිත් කෙනාට නැත්තම් මට. එතන තියෙන ලොකු හයියක්. මද්ද්‍රව්‍ය භාවිතයේ සිද්ධ වෙන. නමුත් අපි දකින්න නැති සෞඛ්‍ය හානියක් මම දැන් මේ පෙන්වන්න යන්නේ. සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති සිගරට් වලින්. මොකද අපි දැක්ක ඉස්සලාර ප්‍රස්තාරයෙන් ලොකුම ලෝකයට මරණ පැත්තෙන් හානි සිද්ධ වෙන්නේ දුම්කොළ වලින් සහ මද්යසාර වලින්. ඒතර ඒක අපිට අමතක කරන්න බෑ. මද්ද්‍රව්‍ය වලින් ඇත්තටම පොඩි ප්‍රමාණයක් සිද්ධ වෙනවා. දැන් මේ පින්තූරේ අපි පෙන්නුවත් දැන් මේ තියෙන්නේ මේ නියුන්නු. මේ නියුන්නුන්ගේ පින්තූර අරගෙන එක්කෙනෙක් සිගරට් බොන. සරසම නියුන්නු මේ දෙන සරසමයි. නමුත් මේ දෙනගේ එක්කෙනෙක් දුම්පානය කරනවා. දැන් ඔබට අනුමාන කරන්න පුළුවන්ද කවුද කියලා? දැන් ඔබ හිතින් හිතන්න නැත්නම් ළඟ ඉන්න එක්කෙනාට කියන්න ඔබගේ තිරේ වම් පැත්තේ ඉන්න කෙනාගේ වයස ගතිය වැඩි. තොල් පල්ලෙහාට වැටලා වැඩි. හරිද? එම පුද්ගලයා තමයි දකුණු පැත්ත හැබැයි මේකේ දෙන්නම සිගරට් බීලා තියෙනවා. නමුත් දකුණු පැත්තේ එකට වැඩිය සිගරට් බීලා තියෙනවා. මෙතෙන් අනුමාන කරන්න කවුද කියලා සිගරට් බොන්නේ? ඒතර තියෙන උත්තරේ මේකෙත් දෙන්නම සිගරට් බීලා තිනවා. නමුත් දකුණු පැත්තේ ඉන්න එක්කෙනා වම් පැත්තේ ඉන්න එක්කෙනාට වැඩිය සිගරට් බීපු කෙනෙක්. එයාගේ දැන් මේකේ ඊටතදී පැහැදිලි මම හිතන්නේ ඔබට පේනද දකුණු පැත්තේ ඉන්න එක්කෙනාගේ පැහැදිලිම වයස බව වැඩි, නහය තොල් අතර රේඛා වැඩි. වම් පැත්තේ එක්කෙනා කොහෙත්ම දුම්බොන් නැති එක්කෙනෙක්. ඔබ පල්ලෙහෙන් තියෙන ඔබ අකුරු වලින් පේනවා. දකුණු පැත්තේ එක්කෙනා තමයි දුම්බොන එක්කෙනා. මේ සර්ව සම නියුන්නු. නමුත් කොච්චර වෙනසක් තියෙනවද කියලා බලන්න. මේ තව අන්තිම පින්තූරේ මම හිතන්නේ. එතකොට වම් පැත්තේ ඉන්න එක්කෙනා දුම්බොන එක්කෙනෙක් නෙමෙයි. දකුණු පැත්තේ එක්කෙනා දුම්බොන වඩා වයස ඇති පෙනුම. මේ මුහුණේ වයස ඇති පෙනුම. මුහුණේ වයස ඇති පෙනුම. දැන් ග්‍රැනියල් රොඩ්රිගෝ සිගරට් බොන්නේ නැති බව කියන්න පුළුවන්. පින්තූරවල දැක්කහම එතුමා මුහුණ දැක්කම නැත්නම් හැබැයිත් දැක්කහම. හැබැයින් සිගරට් බොන එක්කෙනාගේ මුහුණ පැහැදිලිවම වයසට වඩා වයස පාටයි. ජීවි ප්‍රබෝධමත් දීප්තිමත් ගතිය ඇස්සල නැහැ. මෙන්න මේ එක හොඳට නිරීක්ෂණය කරන්න දැන් අපේ දරුවෝ මේ ඔබ දන්නේ සිගරට් බොන අයගේ. ඔබ දන්නේ සිගරට් බොන අයයි සිගරට් දොමන අය සංසන්දනය කරලා බලන්න. මේ වෙනස පේන්න පටන් ගන්නවා. මෙන්න මේවට මේ අපේ අවට තියෙන දේවල් මේ මහා අමුතු කොහෙන් හරි ගෙන්නලා පෙන්වන්න ඕන දෙයක් නෙමෙයි මං කියන්නේ. මද්යසාර බෝතලේ අරනකොට කාටද වෙරි වෙන්නේ? සිගරට් බොන එක්කෙනාගේ ඇස් දෙක කොහොමද? මූණ කොහොමද? මේ අපේ අවට මේක තමයි විද්‍යාව කියන්නේ. අපේ ඇස්කම් අරගෙන විචාරශීලීව බලන්න පටන් ගන්න. ඊට පස්සේ මෙයා ගැන කතා කරන්න පටන් ගන්න. එතකොට ලෝකේ වෙනස් වෙනවා. ඇබ්බැහි වීම ගැන අපි කතා කරන ජයලාල් රෝහණ මහත්තයා මේ අපේ ආදරණීය දුව පුතාලා විශේෂයෙන් මේ ඇබ්බැහි වීමට ගොදුරු වෙලා ඉන්නේ එක එක විෂයන් වල දරුවෝ තමයි. හැබැයි අමතක කරන්න එපා වැඩිහිටියෝ ඊට වැඩිය ගොදුරු වෙලා කියලා. අනුකරණය කරන්නේ දරුවෝ කාවද? වැඩිහිටියන්. මේකෙදි ඔය ඔක්කොම විද්‍යාත්මක කරුණු අපි විස්තර කරලා දීලා ඔබ මෙහෙම වෙන්න කියලා හැදුවට වඩා මට හිතෙනවා ලෝකයේම රටවල් වල හැදිලා තියෙන දේ තමයි ඒ වටා බැඳුණු යම්කිසි විෂයක් වටා බැඳුණු උපසංස්කෘතියක් ඇති කිරීම. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් මට මේ වැඩසටහනම නරඹලා කතා කළා දකුණු කොරියාවේ මහත්මයෙක්. එතුමා කතා කරලා කියනවා පුළුවන් නම් මේ ගැන හිතලා බලන්න දැන් එයා ඉන්න රටේ දකුණු කොරියාවේ සංස්කෘතිකමය වශයෙන් පටන් ගත්තලු ඒගොල්ලන්ට මේ ලෝකෙත් එක්ක යන්නත් ඕන. නැත්තම් කොන් වෙනවා. හරි. මේ ලෝකෙත් එක්ක යනවා. එහෙනම් මොනවද තියෙන්නේ? hot dogs,
ඔක්කොම තියෙනවා. එතන ඉඳන් කෘත්‍රිම වගේ පේන අර කඩවල වල තියෙන කෑම වර්ග තියෙනවා. ගත්තයින් පස්සේ ඒක ඇතුලේ දාලා තියෙන්නේ කඩල, මුං ඇට, හොඳ ධාන්‍ය වර්ග දාලා හරි ගැසලා හරිම රහක්ලු තියෙන්නේ. මේ ඒ විදිහේ සංස්කෘතියක් යනවා රට වටේම. එහෙමනම් විය යුතුයි මේ වෙළඳ මහත්තුරුත් අමාරු වැටෙන්නේ නැහැ නේද? එතකොට වෙළඳ ව්‍යාපාරික මහත්තුරුන්ට ප්‍රශ්න තියෙන්නේ අමාරු වැටෙන්නේ අපි වගේ අය ඇවිල්ලා මේ තියෙන ආදීනව කියන එකන්නේ. එහෙමනම් හොඳ වැඩේ ඒගොල්ලෝ පටන් ගන්නකෝ ආදීනව නැති ව්‍යාපාර ක්‍රමයක්. මම ඒකයි ඔක කිව්වේ කොරියාවේ පවත්වන ක්‍රමය. ජපානයේ කොරියාවට පහර දීලා පුළුවන් තරම් උත්සාහ කළේ කොරියානු භාෂාව නැති කරන්නයි කියලා ඔහු කියනවා. ඒකට ඉඩ දුන්නේ කොරියාව. මොකද්ද කළේ? සියෝල් නගරයත් එක්ක ඒගොල්ලෝ එක්ක වෙලා ඔලිම්පික් උත්සවයේ පවත්වන ගානට එනකන් දියුණු කළා. කළේ ඔක්කොම කොරියානු භාෂාවෙන්. ඒගොල්ලන්ගේ ස්වභාෂාව ශක්තිමත් කළා. හේතුව මොකද? රටේ නිෂ්පාදන ශක්තිය ඉහළට ගත්ත නිසා. නිෂ්පාදන ක්‍රමවේද රටේ සම්පත් භාවිත කරමින් උඩට ගන්න පුළුවන්. එතකොට වෙනම සංස්කෘතියක් හැදෙනවා ඒ වටේ. ඒ වටේම එතකොට හැදෙනවා ආහාර සංස්කෘතියක්. ෆුඩ් කල්චර් එකක් යනවා වටේම. ඒක මිනිස්සුන්ගේ ඇඳුම දක්වා මේක බලපානවා. ඒක මෙන්න මේ වගේ අපේ දරුවෝ දැන් මාසයකට වැඩි 2 වෙනවා. ගෙදර හිටියා. පොඩ්ඩක් හිතන්න මේ මොළ පැටියට වද දීලා. චුට්ටක් හිතමු. අපි අරගමු දැන් ඊළඟට මේ ඔක්කොම ප්‍රශ්න විසඳගෙන යන්නේ දැන් විසඳිලා සුද්ධ පවිත්‍ර වුණාට පස්සේ අපි අලුතෙන් මිනිහෙක් යමු. දාර්ශනික කියමනක් තියෙනවා ඕනෑම මිනිසෙකුට ඊළඟ තප්පරේ ඉඳන් අලුත් මිනිහෙක් වෙන්න පුළුවන් කියලා. මෙතෙක් මුළු ජීවිතේම කරපු දේවල් මෝඩකම් නෝනකාරකම් ඔක්කොම ගැන හිතලා ධනරින අරගෙන මේක සමබර කරලා දාගෙන හොඳ විතරක් අරගෙන අපිට පුළුවන් මෙතනින් එහාට හොඳ මිනිහෙක් වෙන්න. වැඩිහිටියන්ටත් පුළුවන්. ගොඩක් ඇඩික්ෂන් නැත්නම් ඇබ්බැහි වීම වැඩි වෙලා තියෙන පැත්ත දැන් අපි මේ කතා කළාම සමහරව හිතන්න පුළුවන් ආචාර්ය හසන්ත මහත්මයා හිතන්න පුළුවන් මේගොල්ලන්ට මේ ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අරක්කුයි දුම් වැටින්නේ. ඕකමනේ දැන් මේ පොනා කිව්වේ. එහෙමත් කියන්න පුළුවන් හින්දා මම කඩලා දාන්නම් අනිත් පැත්තට. එහෙම එකකුත් ඕනනේ ડોක්ටර්. නේ ජොබ් ඇඩික්ෂන් එක කොහොමද? රැකී රක්ෂාවල තියෙන තත්ත්වය සහ කාර්ය. ස්ටේටස් ඇන්ඩ් රෝල් ඇඩික්ෂන් එක. මේක හරි දරුණු විදියට එනවා. නේද? මොකද්ද වෙන්නේ? දැන් අපි තුන් පෙළක් ගුරුවරු ඉන්නවා. මේ මන් දන්නා පැත්තක ගුරු මහත්තයෙකුට එහෙම වුණා. ඒ ගුරු මහත්මයා විශ්‍රාමික ගුරු මහත්මයෙක්. එතුමා හොඳ ගුරුවරයෙක්. පරණ ගුරුවරුනේ. ඉතින් ඕන වෙලාවක මේ කොච්චර වයසේ හිටියත් කමක් නැහැ. දැන් අපි හිතමු ડોක්ටර්ස්ලා ඉන්නවා. මේ ඕ ලෙවල් කරන ළමයි කියලා පේන්නේ නැහනේ. නමුත් මේ එතුමා අහන්නේ ඒ කොල්ලෝ මොකෝ කරන්නේ උතන? බලන් ගෙදර. අර ඉස්කෝලේ විදියට යනවා පන්තියට කියපු එක ඒක සාමාන්‍ය සමාජයටත් එයා ගියා. ගියාම දවසක් යනකොට එක්තරා ඒ කෙවල් ගාව හන්දියේ පොලිසියෙන් ඇවිල්ලා සිවිල් පිට මේ ළමයි තරුණයෝ දෙන්නෙකුට ගහනවා. කනට ගහනවා. මොකක් හරි වැරද්දක් අහුවලා වෙන්නේ නැති. ඔය වෙලාවේ මේ විශ්‍රාමික විදුහල්පතිතුමා එතනින් යනවා. කඩේට ගිහලා පාංගිඩි දෙකක් අරගෙන තියා. ඒකොල්ලෝ මොකෝ ඔය ගහගන්නේ? ඈ? කුටු කන්නේ පළයන් යන්න. යන ගෙදර. කියලා පොලිස් තාලාමිල බලනවා. ඒ මොකද මේ කියලා ඒගොල්ලෝ එක්කවිලා අර විදුහල්පතිතුමාව ඇදලා ජීප් එකේ දාගෙන අරගෙන ගියා පොලිසියට. පස්සේ දන්නේ මෙතුමා විශ්‍රාමික විදුහල්පති කෙනෙක් කියලා. එතුමාට තාම විශ්‍රාම ගිහිල්ලා වුණත් ඉස්කෝලේ මානසිකත්වයෙන් ගැලවෙන්න බෑ. ඒකත් ලොකු මේ ඇඩික්ෂන් එකක් නැත්තම් මේ
මේ තත්ත්වයටපත් වෙච්ච හාස්‍යජනක සිද්ධියක් තියෙනවා කියන්නේ. මම මේ වෛද්‍යතුමාත් එක්ක කිව්වා නිකමට. මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා. දැන් නම් විශ්‍රාමිකයි. ඔහු සංස්ථා ලොක්කෙක්. එයා දැන් සාමාන්‍යයෙන් ගෙදරක ඔය අපේ හැමෝගෙම ගෙවල් වල වෘත්තීය නිසා ඔෆිස් කාමරයක් තියෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ. ගොවියාගේ ගෙදර උදළු ලඟුල් අරව මෙම පැත්තක දාලා තියෙන තැනක් තියෙනවා වගේම අපේ රස්සාවල හැටියට අපිට කාර්යාල කාමරයක් ගේක අවශ්‍යයි. ඒක අපි පවත්වාගෙන යනවා. හරි. ඒ විතර නෙමෙයි. මම මේ මිත්‍රයව හම්බ වෙන්න ගිය දවසක සැප දුක විමසලා කතා කරලා ඉන්න ගිය දවසක එයා ඔෆිස් එකේ තියලා තියෙන බෙල් පියන්ට කතා කරන කාර්යාල කාර්ය සහායකයට කතා කරන සීනුවක් තියන් ඉන්නවා. මම ඒක දැකි ගැහුවා. ජයලාල් ඉඳගන්න. ඒ ඉඳගන්න කතා කරන්නේ ඉස්සරහා සාලේ කොහෙවත් නෙමෙයි. එයා කැඳවාගෙන යන්නේ ඔෆිස් කාමරේ. එයාට තාම ඔෆිස් එකෙන් එළියට එන්න බෑ මුළු ජීවිත කාලෙම. ඒක නිසා සාමාන්‍යයෙන් ගෙදර ඉන්න වෙලාවටත් ඉන්නේ ඔෆිස් කාමරේට ගිහිල්ලා ඔය මොන හරි කොලයක් බල එහෙම ඉන්නේ. මේක ලෙඩක්. ඔෆිස් එකට හැබැයි වෙලා. මේ හැබැයිම මං හිතන්නේ අර මේ අරක්කු බොනවට වැඩියත් වැඩි කියන්න නරක හොඳ නැහැ. ඒ වගේම භයානක හැබැයිම. දැන් ඕම ඉන්නවා. ජයලාල් ඉඳගන්න. ඉඳගන්න ටින් ටින් ගාලා ගැහුවා. මොකද කියන්නේ? බෙල් එකට පුරුදුලා ඉන්න බිරිඳ. බිරිඳව කුසී වැතිනා. තේ දෙකක් ගේන්න. මං කො මොකද්ද මේ කරුමේ මොකද්ද මේ? මොකද්ද ඔයා මේ ගෙදර මොකද්ද කරගෙන තියෙන්නේ? ඔයාට අහන්න තිබ්බනේ අහවලා මේ එන්නකො මේ මම යාළුවෙක් ඇල්ලත් ඒක හදාගෙන ඉන්න පුළුවන් පැටියෝ. එහෙම ආදරෙන් කතා මේ ගෙදර කරගනින් මේක ඇතුලේ සංස්ථාව ගේන්න එපා කියලා. මේ ඇඩික්ෂන් එක කොච්චර බරපතල ලෙස දරුණුද නේද? ඒ වගේම තමයි සමහර වෙලාවට ඔය පුද්ගලික බස් රථවල කොන්දොස්තර මහතුරු හොඳ මහතුරු ගොඩක් ඉන්නවා. ඒ අතර අමුතු විදියේ මහතුරුත් ඉන්නවා. අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් දැක්කම ලේකෝප වෙනවා. ඉතින් ඒ විදියටම ගෙදර ගිහිල්ලත් අර ඉගෙන ගන්න එහෙම පොඩි ළමයින්ට ඔය මොකද කරන්නේ ඔතන ඉන්නේ බෑ යනවා ඉස්සරහට යනවා ළමයාට කියලා හරියනවද කියලා හිතනවා. බස් එකේ විදියට. බස් එකේ විදියට රැට නිින්දෙන් කොහෙද කොට්ටා පන්න විදිහේ කොහෙද යන්නේ කියලා ඇහුවම මේක හරි ලෙඩක් නේ. ඒ කියන්නේ ගොඩක් දෙනෙට ඒ කියන්නේ නිතර භාවිතයෙන් යම්කිසි රැකියාවක නිරත වෙනකොට එක දිගටම මේ විදිහ ඕක දරුණුම උදාහරණේ මම ගන්නම් මේ සුගතපාල්ද සිල්වා මහත්මයා පරිවර්තනය කළා 1960 ගණන් වල ඇමරිකාවේ කරපු නාට්‍යයක් මරාසාද්. මරාසාද් නාට්‍ය ඒක පරිවර්තන කළා ලංකාවේ 1984 තමයි සුගතපාල්ද සිල්වා මහත්තයා ලංකාවට ගලේ. නිකන් හිතන්න ඒ දියුණු චින්තාවලි අපේ රටට කොච්චර කල් ගියද කියලා. ඒ ආවත් මේ රටේ මිනිස්සුන්ට මරාසාත් තේරුම් ගන්න පුළුවන් වුණා කියන එක නම් මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ මේ නාට්‍ය නිර්මාණය කරපු නිර්මාපකයෝ අපේ රටේ වගේ නෙමෙයි. මේ විදිහට හිතන්න නරකයි. එක දිගට ජර්මනිය, චෙකෝස්ලෝවාකියාව, ප්‍රංශය, එංගලන්තය, ඇමරිකාව වගේ රටවල් වල යම් වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා නම් වෛද්‍යතුමනි එක ශාලාවක එක දිගට පුරා අවුරුද්ද දුවනවා නාට්‍ය. මේක රංගගත වෙනවා. දැන් මරාසාත් නාට්‍ය නොකඩවා එක අවුරුද්දක්ම රංග දැක්වෙන නිසා රංග දැක්ුණා. තව ප්‍රවේශ පත්‍ර විකුණලා තව මාස 8කට විතර. ඒ ඔක්කොම මුදල් නැවත දෙනවා. නිෂ්පාදකයයි අධ්‍යක්ෂකවරයයි
සමාවෙන්න රචකයා අධ්‍යක්ෂකවරයයි තීරණය කරනවා. නාට්‍ය නවත්තනවා. නොකඩවා දින 365ක් ළඟ දැක්වෙනවා. මේ නාට්‍යයේ වස්තු විෂය නැත්තම් ප්ලොට් එක පිස්සන් කොටුවක්. ඒතර මේ පිස්සන් කොටේ ඉන්න හරි අභූත මානසික රෝහලක්. මානසික රෝහලක්. මේකේ ඉන්න මිනිස්සු. මානසික රෝහලක්. වඩාත් සරල කලි ගොඩක් යන්න. නේද? මෙහෙම මේකේ රංගපානවා මේ නළු නිලියු රූපන ශිල්පීන්. ඒගොල්ලොත් ඒ වගේ වෙනවා දවස් 365 යනකොට. ඒ එකම නළුකාරයෙක්ත් පිට දවස් 365ක් ඉඳීමෙන් ඒගොල්ලෝ මේකට අනුගත වෙලාවම මේකම වෙනවා. ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි ඇඩික්ෂන්. මේක නිසා කොච්චර ලාභ ලැබුණත් වැඩක් නැහැ. නාට්‍ය නවත්තමු කියලා නැවතුවා. ඔන්න බරපතල සමාජ විද්‍යාත්මක කාරණේ. ඒ නිසා මේ මං කියපු උදාහරණ දෙක තුන නෙමේ අපේ රටේ නෙමේ ලෝකේ නෙමේ ඕනෑම එකක එක දිගට එකම වෘත්තියක දීර්ඝ කාලයක් නියැලීමෙන් එය ඇබ්බැහිවීම බවට පත් වෙන්න පුළුවන්. අපේ රටේ තියෙන සමහර වේදිකා නළුන් ලියන්ට නාට්‍යවල දෙබස් ගෙදරදී නාට්‍යවල දෙබස් වලින් ගෙවල් වල කතා කරලා ඉන්නවත් දන්නේ නැහැ. ඇබ්බැහි වෙලා. අර ගුරුවරු ඉන්නවා කිව්වේ සමහර අය පන්ති කාමරේ විදියට ගෙදර හැසුරුණා නේද? ඊට පස්සේ හෙදියෝ ඉන්න පුළුවන් රෝවලේ විදියට ගෙදර අය රෝගී ඒ හුරුවීම තුල වෙන දේවල් වෙන්න පුළුවන්. කාගෙත් අඩු වැඩි වශයෙන් මොකක් හරි ඇබ්බැහිමක් තියෙන්න පුළුවන්. අපිට නොපුළට අපි ළඟ තියෙන බැරි කමක් නැහැනේ. ඒක කොයිතරම් Tamanට අහිත කරද අනුන්ට අහිත කරද සමාජයට අහිත කරද කියන කාරණාවයි වැදගත්. සමහර පුරුද්දක් වෙන්න පුළුවන්. හොඳ පුරුද්ද. දැන් අපි කියමු නාට්‍ය බලනවා. වේදිකා නාට්‍ය. වේදිකා නාට්‍ය බලන්න ඇබ්බැහි වෙච්ච අය ඉන්න හොය බලනවා. කොහෙද තියෙන්නේ හොයලා ගිහිල්ලා බලනවා. හොඳ සංගීත ප්‍රසංග. ඒවල කියවීමට ඇබ්බැහි වෙච්ච අය. අපි පොත්ගුල්ල කිව්වට ඒ කියවන්න තමයි ඇබ්බැහි වෙලා තියෙන්නේ. ගීතාන්. ඉතින් ඒවටත් අපි කියනවාද නරක ඇබ්බැහි කියලා. අපි ඒවා කතා කරන්න ඕනේ. මට අවසර දෙන්න පණිවිඩ කීපයක් සඳහා පාලක මැදට යන්න. ඊට පස්සේ අපි නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක. ලයිෆ් බෝයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අප නැවතත් ITN ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක ඇබ්බැහිවීම ගැනයි කතා කරන්නේ. වෛද්‍යතුමනි මෑතක මා ගියා ඔසුසලකට. අයිතිකරු එක්ක කතා කර ඉන්න තරුණ ළමයි දෙන්නෙක් ඇතුලේ. ඉතින් මම පොඩ්ඩක් හිටියා දෙන්නෙක් ඇතුලේ ඉන්නවා. ඉතින් මොකද්ද ලොකු කතාවක්. මට තේරුණ විදිහට මේ අරයා බෑ කියනවා අනේ කීකේ කේන්ද්‍රී ගානවා මේ දෙන්න. මේ ළමයි දෙන්න තරුණ මං කිව්වනේ එක සැරයක් බෑ කියලා. අනේ අදට විතරක් කිය ඉල්ලනවා. ඊට පස්සේ මම ඇතුල් වෙනකොටම අර දෙන්න පැත්තකට ගියා. ඉතින් මං මගේ අවශ්‍ය දේවල් කරන අතරේ මේ මොකද්ද රොච්චර කරදර කරන්න කියලා මං ඇහුවා අර ඔසුසල් හිමි කර ඉන්නකෝ සර් මං කියන්නම්කෝ කියලා. ඉතින් මගේ වැඩේ කරලා දීලා මං ඊට පස්සේ වාහනේට ආව. මට බලන්න ඕන මොකද්ද මෙච්චර බාධක දෙන්නේ මේ ඔසුසල්ලට කියලා. බලන් ඉඳලා ආයි දෙන්න ගියා. ආයි ගිහිල්ලා අර වගේම මං ආයි ගියා. මං ආයි ගියාම අර දෙන්න ආයි ගියා. මං ඉතින් වෙන දෙයක් ගන්නවා කියලා මං ඉමිට මොකද්ද ඔච්චරම ප්‍රශ්නේ කියලා. මේක තමයි සර් ප්‍රශ්නේ. ඔක කියන්න. දොරමඩලාවේ හරි කොහේ හරි මේ වැඩසටහන් වල කියන්න. මේ අපිට වද දෙනවා. මේ යම් ඖෂධ වර්ග, පෙති වර්ග ඉල්ල මේවට ඇබ්බැහි වෙලා මත් වීමක් කො මොන හරි මම මේ වර්ග කියන්නේ නැහැ. මේක අද රටේ තියෙන බරපතල ඛේද වාචකයක්. මේ තරුණ ළමයි සමහර ජීවිත පිටින් මේ විනාශ වෙන්නේ. කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ. ඒවා මේ උසුසල් හිමිකරුවෝ දන්නවා, ෆාමසි වල අය දන්නවා. අමුතුවෙන් කියන්න කතාවක් නෙමෙයි වෛද්‍යතුමා. මම හිතනවා සන්ත ඔය කියන මාතෘකාවත් ඊටාම වැදගත් දෙයක්. ඒ කියන්නේ දැන් අපි කියවනේ දැන් මේ ඇඩික්ෂන් එකක් කියලා කියන්නේ යම් ද්‍රව්‍යයකට තියෙන පෙළඹීමක් කියලා. දැන් අපි ද්‍රව්‍ය අපි ගත්තේ ප්‍රධාන තුනක් නේ. ඒ කියන්නේ ඇල්කොහොල්,
ඊළඟට අපි ගත්තා මේ දුම්පානය සහ අපි ගත්තා ওই ගංජා වගේ දේවල්. ඊට අමතරව දැන් අපි නීතියානුකූලව භාවිතා කරන ඖෂධ දැන් අපි ගත්තොත් සමහර කැස්සට භාවිතා කරන ඒවා. සමහර වේදනානාශක මේවත් යම් කිසි විදිහක ඒ කියන්නේ දැන් ඒක දැන් අපි හිතමු කැස්සට බොන එකක් අපි ඒ කැස්ස තියෙන වෙලාවට යම් මාත්‍රාවක් භාවිතා කරනවා. ඒකෙන් කැස්ස අඩු වෙලා යම් කිසි සාහනයක් අපිට එනවා. ඒක යූස් ඒක අපි භාවිතා කරන ප්‍රමාණය. හැබැයි කාට හරි අපි පණිවිඩයක් දෙන අර මං කිව්වේ දැන් මේ බෝතලේ ඇල්කොහොල් තියෙනවා කිව්වහම දැන් මේකත් ඉල්ලනවා ගිහින්. හැබැයි මේක බෙව්වොත් එක දවසින් මැරෙනවා. දැන් ඒ වගේ දැන් සමහර ඒවා ඇල්කොහොල් තියෙනවා සමහර ඒවා කොඩේන් තියෙනවා සමහර ඒවා මේවා නිකොටින් තියෙනවා අර මේවා කියපු ඖෂධ වර්ග වලටත් යම් කිසි පෙළඹීම් ඇති වෙන්න පුළුවන්. ඒකත් අර විදිහටම අර ගොල්ලොම ඇති කරන මොකද මේ දැන් මේකේ තියෙන ප්‍රශ්නේ හසන්ත මහත්තයා දැන් යම් කිසි මද්ද්‍රව්‍යයකට පෙළඹුවාම අර පැවලෝ කියනවා ඒහා සමාන ඕන එකකට ආයි පොළඹවන්න හරි ලේසියි කියලා. එහෙනම් අපි හිතමු දැන් පැවලෝගේ පරීක්ෂණයෙම තියෙනවා සීනුවකට පොළඹවනවා. ඊළඟට ලයිට් එකකටත් කෙලෙන්න ගන්නවා. ඒහා සමාන වෙන දේවල් වලට ඒකට කියනවා සාමාන්‍යකරණය කියලා. ඒ කියන්නේ දැන් එක මද්ද්‍රව්‍යයකට පුරුදු කරපු කෙනෙකුට මෙහෙම රේන්ජ් එකකට ටක් ගාලා පුරුදු කරන්න පුළුවන්. ඒතර ඔය කම්පැනි සහ මේගොල්ලන්ට අවශ්‍ය කරන්නේ හැම වෙලේම මේ යම් කිසි දෙයකට පුරුදු කරලා තියාගන්න. ඒ පුරුදු කරපු කෙනාව ඕන එකකට හරව ගන්න පුළුවන් පස්සේ කාලෙක. ඒ නිසා දරුවෝ හරියට කල්පනා කරන්න ඕන හසන්ත මහත්තයා මම හිතන්නේ මේ දැන් මොහොකටවත් පුරුදු නොවි ඉන්න. දැන් අපි හිතමු දැන් සරලව කෙනෙක් පුරුදු වෙන්න පුළුවන් කෑම වැඩියෙන් කන්න. හැබැයි ඒකම සිගරට් කම්පැනියට හරි අරක්කු කම්පැනියට හරි වෙන මත්ද්‍රව්‍යයකට පුළුවන් පොළඹව ගන්න. ඒ නිසා අර ඒ ඇති කරගන්න මානසික ස්වභාවය තමයි මෙතන අපි පරිස්සම් වෙන්න ඕන කාරණාව. දෙවෙනි එක දරුවන්ගේ පැත්තෙන් අපි තව කල්පනා කරපුවාම අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් දැන් දරුවෝ හැම වෙලේම හසන්ත මහත්තයා මේ අධ්‍යාපනයේනේ යෙදෙන්නේ. දැන් මොකද දැන් අපේ රටේ තියෙන්නේ දැන් ඒකත් එහෙම හදපු සංකේතයක්. දැන් අධ්‍යාපනය කියන එක ලෝකේ දියුණු රටවල් දරුවන්ට හරි ඉතින් ප්‍රබෝධය සතුට විනෝදය ඇති කරන විදිහට තමයි අධ්‍යාපනය හදලා තියෙන්නේ. අපේ රටේ තියෙන මේ අධ්‍යාපන සංකල්පවල තියෙන ප්‍රශ්නේ තමයි ළමයින්ට හරි පීඩාවක් විඩාවක් වේදනාවක් ඇති වෙන විදිහට තමයි ළමයි අධ්‍යාපනයේ යෙදෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මොලේ ස්වභාවය තමයි යම් කිසි තමන් දැන් අධ්‍යාපනයේ නිවැරදි හිතන්නකො දැන් මම පොතක් කියවනවා. දැන් මම මේ පොත කියවනකොට දැන් මේ පොත කියවීම නිසා මට සතුටක් ප්‍රබෝධයක් විනෝදයක් උත්පාදනය වෙනවා නම් හැම වෙලේම මොලේ ස්වභාවය තමයි අර පෙළඹීම වැඩි වෙලා අපි ඔකට කියනවා මොටිවේෂන් ලූප් එකක් කියලා. කියන්නේ චක්‍රයක් ඇති වෙනවා පොත කියවනවා සතුට එනවා ආයි කියවනවා පොත එනවා සතුට එනවා ආයි කියවනවා. එතකොට දැන් පොත කියවීම නිසා සතුට ලැබමින් මේක කරන් යනකොට අසන්ත මහත්තයා ඒ වැඩේ හරි ඵලදායීව සිද්ධ වෙනවා. දැන් අපේ පුතෙක් හරි දුවෙක් හරි දැන් අපි හිතමු හසන්ත මහත්තයා දැන් මෙහෙම දැන් අපි ගිහිල්ලා ටීවී එකේ ලස්සන නාට්‍යයක් බලමු. ඒතර ඒ නාට්‍යයේ තියෙන නළුවන්ගේ තියෙන රූප වෙන්න පුළුවන්, ඒ දෙබස් නිසා වෙන්න පුළුවන්, ඒ කතාවේ සාරය වෙන්න පුළුවන්. ඒකට අපි ඇලුම් කරනවා. අපි ඒක රස විඳිනවා. අපේ හැම පැත්තෙම අපි ඒක රස විඳිනවා. රස විඳිනකොට මොකද වෙන්නේ? අන්න මොටිවේෂන් එක ඇති වෙනවා. ඒ නිසා අපේ මේ දරුවෙකුට පුළුවන් හින්දි චිත්‍රපටියක් පැය 10ක් වුණත් එක දිගට බලන් ඉන්න. කවුරුවත් කියන්නේ නැහැ මගේ බඩ රිදෙනවා, ඔළුව කකිනවා, නැගිටලා යන්න හිතෙනවා, වතුර බොන්න යන්න හිතෙනවා. මට මේ ටෙලි නාට්‍ය බලනකොට නිින්ද යනවා. එහෙම කියන්නේ නැහැ. ඇයි? ඒ ටෙලි නාට්‍ය බැලීම නිසා අර ලූප් එක ඇති වෙනවා. සයිකොලොජිකලි. දැන් දරුවෙකුට පාඩම් කිරීම නිසා ඒ ලූප් එක හදාගන්න බැරි වුණොත්, ඒ කියන්නේ මේ ප්‍රබෝධය ඇති කරන ලූප් එක දරුවෙකුට ඩෙවලොප් කරගන්න බැරි වුණොත්, අන්නේ දරුවට ප්‍රශ්නයක් එනවා. දැන් මං කොහොමද මේකෙන් මිදෙන්නේ? එතකොට මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා හසන්ත මහත්තයා මේ විකල්ප චර්යා කියලා වර්ගයක්. ඒ කියන්නේ දැන් මම යෙදිලා ඉන්න වැඩෙන් මට සතුටක් එන්නේ, විනෝදයක් එන්නේ, ආස්වාදයක් එන්නේ. ඒතර හොඳම වැඩේ තමයි ඒක වහලා දාන්න ඉගෙනන්නේ. දැන් මං ටීවී එකේ චිත්‍රපටියක් බලන්න ගියාම මට සතුටක් එන්නේම නැහැ. ඉතින් මම වහලා දාන්න ඉගෙනන්නේ. ඒතර ප්‍රශ්නේ ඉවරයි. හැබැයි
මම මේ ඒ වැඩේ කරන්න ගියාම මට සතුට ප්‍රබෝධය ඇති වෙන්නේ නැත්නම් මානසික පීඩනය වැඩි වෙනවා. මොකද වැඩේ කිරීමට නියමිතයි සතුටක් එන්නේ. හැබැයි නියමිතයි අම්මා පොළු තියන් ඉන්නවා තාත්තා පොළු තියන් ඉන්නවා නේ. සමාජයේ බලන් ඉන්න දැන් මේ දවස්වල ඒ ලෙවල් ළමයි අපිට හරියට එනවා. මොකද වැඩ ටික හරියට කරලා නැහැ. ගොඩක් ඇහිලා තියෙන්නේ දැන්. මාස 4යි විභාගෙට. දැන් හෙට අනිද්දා ඔක්කොම බලන් ඉන්නවා. ඕ ලෙවල් A9ක් අරන් ඉස්කෝලේ ඔටුනු දාලා රතු පළස් වල අරන් ගිහිල්ලා ඒ ළමයින්ගේ බැනර් ගහලා පෝස්ටර් ගහලා දැන් ලොකුවට පුම්බල ළමයා තියෙන්නේ. එතකොට දැන් ළමයා ලොකු පීඩනයක ඉන්නවා. මට දැන් A level වලින් පස්සේ මගේ ඔටුන්න වැටෙයිද? දැන් A9ක් අරන් ඉන්න ඔටුන්නනේ මේක වැටෙයිද? මේක කඩා වෙද්දි මෙහෙම ඇති කරපු සංකේත හදලා දැන් ළමයා පීඩනයේ ඉන්නේ දැන්. එතකොට හසන්ත මහත්තයා බලන්න අපිට හරියට එනවා ළමයි විවිධ ඇබ්බැහිවීමකට ලක් වෙලා. මොකද ළමයාට දැන් මේ පීඩනය දරන්න බැර වුණාම මොලේ කරන්නේ මොකද්ද? Tamanට ආශිර්වාදයක් සතුටක් එන චර්යාවක් කරා ටක් ගාලා යොමු වෙනවා. දැන් බොහොම සරල ඒවා තියෙනවා. දැන් උදාහරණයක් දැන් හිතන්න ඔය පාඩම් කරන එක මට ප්‍රබෝධජනක නැත්තම් මම කරන්නේ මොකද්ද? ෆෝන් එක කරන් ගේම් ගහනවා. එතකොට දැන් ඔන්න පාඩම් කරන්න යනවා. මට සතුට ප්‍රබෝධයේ විනෝදේ ඉන්නේ පාඩම් කරන එක දැන් එපා වෙනවා. දැන් අම්මත් නෑ තාත්තත් නෑ ගත්ත සෙල්ෆෝන් එක ඒකටම ඇනෑනේ ඉන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? දැන් මේ සෙල්ෆෝන් එක නැවත කිරීම නිසා ඇබ්බැහි වීමේ පරිපතයක් හැදෙන්න ගන්නවා. තව ළමයෙක් නැගිටලා යනවා. ෆ්‍රිජ් එකට යනවා කනවා. ෆ්‍රිජ් එකට දැන් මට ළමයෙක් ආව වසන්ත මහත්තයා පුදුමයි. කියන්නේ අම්මලා ෆ්‍රිජ් එක පුරවලා යනවා කෑම ටික වැඩට. මුළු ෆ්‍රිජ් එකම කනවා හවස් වෙනකොට. දැන් මේ ඌරෙක් වගේ මාතයි. දැන් මේ ළමයා තනිකර කෑමට ඇබ්බැහිලා. මොකද පාඩම් කරන්න පුළුවන් ටික වෙලාවයි පීඩනය වැඩි. ඒක පීඩනය අඩු කිරීමේ විකල්ප චර්යාව හැටියට කනවා. දැන් බලන්න ඇබ්බැහිවීම ඇති වෙලා තියෙන හැටි. තව කෙනෙක් නිදිනවා. තව කෙනෙක් නැගිටිනවා. තව කෙනෙක් වෙන දැන් මට තව දරුවෙක් මේ දවස්වල එනවා. මේ දරුවා කරන්නේ පාඩම් කරන්නේ විනාඩි 10යි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා විවිධ පොත් ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකේ කියවනවා. දැන් තාත්තා ෆෝන් එක පොලේ ගැහුවා. කියන්නේ කොයි වෙලේ බලන්න මේ දවස්වල දැන් මේ A level කරන දරුවෝන්ගේ විස්තර මම මේ කියන්නේ. දැන් මෙයා කරන්නේ මේ ඉන්ටර්නෙට් එකෙන් පොත් ඩවුන්ලෝඩ් කරනවා කියවනවා. ඒව නව කතා, කෙටි කතා, එක එක රාස් පරීක්ෂක කතා කියෝ ඉන්නවා. දැන් ඒවට ළමයා ඇබ්බැහි වෙලා මේ වෙලාවේ දැන් මෙතන වැදගත් කාරණාවක් තියෙනවා. මොකද්ද මේ වෙලාවේ මට කිරීමට නියමිත කාරණාව කරගන්න බෑ. දැන් මේ වෙලාවේ නියමිත කාරණාව තමයි A level විභාගෙට මේ මාස 4 ඇතුළත සූදානම් වෙන්නේ. දැන් ඒක කරගන්න බෑ. වැඩ ගොඩ ගැහිලා ප්‍රශ්න ඇවිල්ලා අරේ දාලා අර ප්‍රතිඵල පෙන්වන්න බෑ. පුංචි අම්මා බලන් ඉන්නවා, අච්චිලා බලන් ඉන්නවා, හැමෝම බලන් ඉන්නවා. ප්‍රතිඵලය ගෙනි ඉස්කෝලෙන් බලන් ඉන්නවා. ඔයා ඉස්කෝලේ ගෞරවය තියන්න ඕනේ. ඒ තුනක් ගන්න ඕනේ. අපේ පරම්පරාවේ කවුරුවත් දොස්තර කෙනෙක් වෙලා නැහැ. අර ඔය මහේෂ් හැමදාම මේ දවස්වල කියනවා දැන් සමහර අම්මලා හිතාගෙන ඉන්න අර ඔබතුමත් දවසක් කිව්වා මේ ඔයාගේ ස්ටෙතස්කෝප් එක මගේ මේ පපුව උඩ තිබ්බට පස්සේ පුතා මට මලක් කමක් නැහැ. ඒව හසන්ත මහත්තයා අර අම්මලා කියන වාක්‍ය මේ ගානකට වැඩිය බරපතලයි. දැන් කන්නේ ඊට වඩා සරල වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කාරණා ගොඩක් මේකට එකතු කරලා ළමයි ඉන්නේ පීඩනයක. ඒතර මේ පීඩනය වැඩි වෙනකොට යම් ඇබ්බැහි වීම වලට දරුවෝ යනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? බැරි වෙලා හරි අර ස්ථාවර පරිපතයක් හැදුනොත් අපේ දරුවෝ විවිධ අනවශ්‍ය චර්යා දැන් මට එනවා. දැන් එක ළමයෙක් එනවා දිගටම කරන්නේ විභාගේ පාස් කරනකොට ජිම් යනවා. හැම වෙලේම ඇඟේ කෑලි හදනවා. අර කොට ටී-ෂර්ට් එකක් ඇතුළේ ඇඟ හදනවා. තව ළමයෙක් එනවා එයා තනිකරම ඇබ්බැහි වෙලා ඉන්නේ මේ දැන් ඔය අපි ගත්තොත් උදාහරණයක් පයිලට්. දැන් එයා O level කාලේ ඉඳලම විභාගෙ ලඟ වෙනකොට පයිලට් කෝසස් හොයනවා. පයිලට්ලා වෙච්ච හැටි, ප්ලේන් යන හැටි ඒව හොයලා විභාගෙ පෙළෙනවා. ඒ වගේ දරුවෝ කරන්නේ පීඩනය අඩු කරගන්න වෙන චර්යාවකට යනවා. ඒක නොදැනුවත්ව ඇබ්බැහි වෙනවා. ඒතර එන්නේ ගෙවල් වල ගිහිල්ලා ඒ ඇබ්බැහි වෙච්ච චර්යාවත් එක්ක අම්මලා රණ්ඩු වෙනවා. ගහනවා, කම්මිරි කරනවා, ටීවී පොලේ ගහනවා, ඉන්ටර්නෙට් කපනවා, වයර් තාත්තා ගලවන් යනවා. ඊළ බලන්නකො මේ ගෙවල් වල තියෙන ඒ જાතිය ප්‍රශ්න ටික. ඉතින් ඒ නිසා අපි මේ ඔකෙටින් ඇති පළල් මාතෘකාවක් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයෝ දැනගන්න ඕන හසන්ත මහත්තයා. අධ්‍යාපනය කියන කාරණාව නිකන් මේ
විනෝද ජනක ආස්වාද ජනක ප්‍රබෝධය ඇති කරන විදිහේ ක්‍රියාවලියක් බවට පත් කරගන්න එක. මේක මහා වේදනාකාරී. දැන් මෙරස්වල බලන්න කොච්චරනම් අර WhatsApp වල එවනවා දෙකේ ඒවා. එවනවා. දැන් මේක මල විකාරයක් නේ. දැන් මේ ළඟදී මගේ යාළුවෙක් ඉන්නවා එංගලන්තේ. මෙයා මට කෝල් එකක් දීලා කිව්වා මේ දැන් එයාගේ දුව ග්‍රේඩ් මම හිතන්නේ ඉන්නේ 6 7. දැන් ඒ දරුවාට හෝම්වර්ක් කියලා එවන්නේ මොනවද? ඔය එක ක්‍රියාකාරකම්. shopping mall එකකට ගිහිල්ලා බඩු ටිකක් ගන්න. ඔන්න වගේ දැන් එක ක්‍රියාකාරකම් තමයි එවලා තියෙන්නේ ප්‍රයිමරි. ක්‍රියාකාරකම් හැටියට. ඒගොල්ලොන්ට තියෙන්නේ ක්‍රියාකාරකම් කරන්න. දැන් අපේ වන්නේ දැන් මේ එවලා තියෙනවා මේ දැන් අවුරුදු 4ක ළමයෙක්ගේ මට අම්ම කෙනෙක් ඇවිල්ලා පෙන්නනවා කවි 4ක් ලියන්නලු. දැන් අවුරුදු 4ක ළමයෙක් කොහොමද ආසත් මහත්තයා කවි ලියන්නේ? එනේ කවියක් ලියනවා කියන්නේ වියුක්ත චින්තනයක්. කියන්නේ යම් කිසි අදහසක් ඇවුවලා වියුක්තව ලියන්නේ. ඉතින් දැන් දරුවෝ කොහොමද කවි ලියන්නේ? දැන් මං අම්මා කියනවා ડોක්ටර් මේ සංකල්පේ මටත් කවියකට ගන්න බැරුව මම මේ කල්පනා කරනවා. දැන් අම්මා දුක් විඳිනවා කවිය ලියා ගන්න බැරුව. දැන් මේ ඉස්කෝලේ හෝම්වර්ක් හැටියට 4 පන්ති ළමයෙකුට එවනවා කවි ලියන්න කියලා. ඉතින් මෙන්න මෙහෙම මහා අවුල් සහගත අධ්‍යාපනයක තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා මට පේනවා ඒ ඇති කරන පීඩනය දරුවන්ගේ විවිධ අපගමනීය චර්යා ඇතිකරන්න ගොඩාක් හේතු වෙලා තියෙනවා කියලා. පුංචි දරුවෝ කාටුන් වලට ඇබ්බැහිවීම ගැන අපි කතා කළේ නෑ. මීට පෙර ටිකක් කතා කරලා තියෙනවා නේද? ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. හොඳයි. ඇබ්බැහිවීම ගැන කතා කරමින් ඉන්නේ විශේෂඥ වෛද්‍යතුමා. ඔව් මම හිතන්නේ මම දැන් කතා කරන්න යන්නේ අපි බෝඩ් එකත් පාවිච්චි කරමු. මේ කියපු කාරණා ඔක්කොම එකට එකතු කරගන්න බලමු. පොඩි රූප සටහනක් මාර්ගයෙන්. දැන් අපි ගත්තොත් පුද්ගලයෙක් බොහෝ විට තරුණ පුද්ගලයෙක් නැත්නම් ටිකක් ලොකු ළමයෙක් වෙන්න පුළුවන්. ඒ කාලේ මේ කතන්දර ප්‍රශ්න පටන් අරගෙන ඊට පස්සේ ඇබ්බැහි වෙච්ච කෙනෙකු බව දක්වා යන්නේ. ඒතර මේ පුද්ගලයාට නොයෙකුත් පැතිවලින් නොයෙකුත් ආකාරයේ බලපෑම් ඇති වෙනවා. අපි දැන් කතා කරා කීප දෙයක්. ඒ වගේම මේ සමහර බලපෑම් ඇතුළෙන් වෙන බලපෑම්. උදාහරණයක් වශයෙන් සීනි ටිකක් වැඩිපුර දාලා කෑමක් දුන්නාම ඒක ආයි කණ්ඩ හිතෙනවා. ඒක ඇතුළෙම ඒ සීනි දාලා කෑම දුන්න එක බාහිර බලපෑමක්. නමුත් ඒකෙන් අපි කියනවා මාස 6ක් වෙනකල් ළමයින්ට මව් කිරි හැර වෙන මුකුත් දෙන්න එපයි කියලා. සීනි පුරුදු කරන්න එපයි කියනවා. මොකද සීනි පුරුදු කරාම ළමයින්ට සීනි ඕන වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එන්න සීනි කෑම වැඩි වෙනවා. ඉතින් නමුත් ඒ සීනි දුන්නොත් ඒකට පුරුදු වෙන තුලාන්තයෙන් එන පෙළඹීමකුත් තියෙනවා. ඒතර එහෙම ඒවා තියෙනවා සමහර දේවල් වලට. නමුත් එහෙම ඒවා කොහෙත්ම නැහැ. මද්යසාර, දුම්බැටි, ගංජා ඔය මොනකටවත් මේ ඇතුලෙන් එන පෙළඹීමක් ඇත්තටම නැහැ. ඒක අපි විසින් හදාගත්ත මිත්‍යාවක්. සමහර විද්‍යාඥයෝත් මේකට වැරදි ලෙස අනුබල දීලා තියෙනවා. ඒ කියන්නේ සමහර විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වලින් කියලා තියෙනවා මේ ඇතුළාන්තයෙන් එන පෙළඹීමක් තියෙනවා. මද්යසාර වලට, සිගරට් වලට, එහෙම නැත්නම් හෙරොයින් වලට, කොකේන් වලට එහෙම කී යම් පරීක්ෂණ වලින් කියන්න උත්සාහ කළා තියෙනවා. නමුත් මේ පරීක්ෂණ ලොකු ගැටලුවක් තියෙනවා. මොකද මේ පරීක්ෂණ වල කරන්නේ මීයෝ වරන් තමයි මේ පරීක්ෂණ කරන්නේ. මේ මීයන්ව කූඩු වලට දාලා ජීවිත කාලෙම. ඉතින් උන්ට කොකේන් දුන්නාම කොකේන් ගන්නවා. හැබැයි මේ මීට වෙනස් ලෙස පරීක්ෂණ කරපු විද්‍යාඥයෝ හිටියා මීයන්ව මේ වගේ ලොකු කාමරවල දාලා. ඕන නිදහසේ යන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්, හෙදුවන්න පුළුවන්, මෙහෙදුවන්න පුළුවන්. ඒ මීයෝ කොකේන් වලට යාම නඹුරුතාවයක් නැහැ. ඒත් මේක ඇතුළාන්තයෙන් එකක් නැහැ ඇත්තටම. මේක මේ අපි හදාගත්ත එකක්. ඊට වැඩිය බලවත්, ඊට වැඩිය ගොඩක් බලවත් මේ පිටින් එන බලපෑම්. එකක් තමයි අපිට අපි මීට කලින් වැඩසටහනකදී කතා කරපු ප්‍රතිරූපය. මද්යසාරයක මහා ලොකු ප්‍රතිරූපයක්, සිගරට් බොන එක මහා ලොකු වීරකමක්, හෙරොයින් ගන්න එක මහා ලොකු මැරකමක්. ඒකටත් කැමති අය ඉන්නෝනේ. ඒතර ඒ වගේ මේ හදන ප්‍රතිරූපය. ඊට පස්සේ මේවට අපි දෙන වටිනාකම්. ඒ වගේම අපේ මාධ්‍ය හරහා මේ හැම එකම කරනවා. ඒ වගේ මාධ්‍ය හරහා නැවත
මේ ද්‍රව්‍යයන් අපේ ඔළුවට පෙන්වන එක, අපේ ඔළුවට දාන එක. ඒ කියන්නේ හැමතිස්සෙම දැනීම් වශයෙන් දැන් දාන්න බෑ සිගරට් මද්යසාර වගේ අපේ රටේ. නමුත් ටෙලිනාට්‍ය ඇතුලේ එහෙම නැත්නම් සින්දුවක් මියුසික් වීඩියෝ එක ඇතුලේ මේක නැවත පෙනෙන්න සලසනවා. සමහරවිට භාණ්ඩේ වෙළඳාමයත් එක්කම. ඒකට අපි කියනවා ප්‍රොඩක්ට් ප්ලේස්මන්ට් කියලා. වෙළඳාම නාමේ නැති වුණත් ප්‍රොඩක්ට් ප්ලේස්මන්ට්. ප්‍රොඩක්ට් එක ප්ලේස් කරලා තියෙනවා වෙනත් නිෂ්පාදනයක් ඇතුලේ. ටෙලිනාට්‍ය ඇතුලේ හරි සමහර භාණ්ඩ අපි දකින්නවා නිවුස් ඇතුලේ වුණත් ප්ලේස් කරලා තියෙනවා මේ විකුණ ගැනීම සඳහා. නමුත් ඒ වගේ මේ ඇබ්බැහි ඇති කරවන්න අවශ්‍ය දේවල් කිරීමේ වැඩසටහනුත් යනවා. ඊළඟට අපිට මේ අපි අර මීට කලිනුත් මේවලත් සඳහන් කරපු නොයෙකුත් මිත්‍යා මත. ඒ කියන්නේ මද්ද බිව්වහම ප්‍රශ්න අමතක වෙනවා. ටිකක් කල්පනා කරන්න සිගරට් බොන එක තමයි හොඳ. ඒ වගේම ගංජා බිව්වහම නිර්මාණශීලී බව ඇති වෙනවා. රයිට්? මේ වගේ මිත්‍යා මත බොන මිනිහාගේ හිත හොඳයි. බොන මිනිහාගේ හිත හොඳයි. බොන මිනිහා සුන්දරයි. නොබොන මිනිහා අසුන්දරයි. මේ වගේ මිත්‍යා මත හදලා ඒ මිත්‍යා මත ජනගත කරපුවාම මේක අපේ ඔළුවට යනවා. එතකොට මේ මිත්‍යා මත අපි ඔළුවේ තියෙනකොට මේ ප්‍රතිරූපී ඉහළ වෙනකොට වටනාකම් සුපිරි වෙනකොට මාධ්‍ය මේක නැවත පෙන්නකොට මේ මිනිස්සයා නිකම්ම මේක නැවත පාවිච්චි කරන පුද්ගලයෙක් බවට පත් වීමට ඉඩ තියෙනවා. මෙතනින් පටන් ගත්තේ. මේවෙන් පටන් ගත්තේ. පටන් අරන් මේවා දිගින් දිගටම වෙනවා. මේ ජාලය එච්චර බලවත්. මේ කර්මාන්ත මේ මද්යසාර දුම්කල ගංජා කර්මාන්ත එච්චර බලවත්. දැන් ඔබ සමහරට කල්පනා කරනවා ඇති මේ ගංජා වලට කර්මාන්තයක් නැහැ නේ, සමාගමක් නැහැ නේ, කවුද මේවට සල්ලි වියදම් කරන්නේ? ගංජා නීතිගත කිරීම සඳහා ප්‍රධානම අනුබලය දෙන්නේ කවුද? දුම්කල සමාගම. ඇයි අපිට බැලුව මේ ගංජා නීතිගත කිරීමේ කතන්දරය ඇතුළත් කියන්නේ මොකක්ද දන්නවද? දුම්කල සමාගම් විරුද්ධයි ගංජා වලට. මොකද ඒගොල්ලන්ගේ බිස්නස් එකට හානියක්, ඒගොල්ලෝ විරුද්ධයි කියලා. නමුත් ඇත්ත කතන්දරේ දුම්කල සමාගම් දන්නවා තව ටික කාලෙකින් ඒගොල්ලන්ගේ බිස්නස් එක අඩු වෙන බව. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් එන්න විශේෂයෙන්ම දියුණු රටවල දුම්කොළ භාවිතය එන්න අඩුයි. ලංකාවේ දුම්කොළ භාවිතය එන්න අඩුයි. ඒගොල්ලෝ දන්නවා දුම්කොළ කියන්නේ අනාගතයේ එච්චර සුපිරි වෙළඳපොළක් තියෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ට ඕනේ ගංජා නීතිගත කරගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් දුම්කොළ වගා කරපු බිම් වල ගංජා වගා කරන්න. ඒ ගොවියන් පාවිච්චි කරලා ගංජා නෙලන්න තමන්ගේ ෆැක්ටරි වල මේ ගංජා සිගරට් බවට හරවන්න. ඒතර ඒගොල්ලන්ට අලුත් වෙළඳපොළක්. හරි ලේසි. ඉතින් ඒගොල්ලෝ පැහැදිලිව සාක්ෂි තියෙනවා දුම්කල සමාගම් විසින් ලෝකේ පුරා ගංජා ව්‍යාපාරයට සල්ලි යොදවන බව. ඒකයි වෛද්‍යතුමා දැන් සමහර දැනුගත් අයත් ඕකට තර්ක ඉදිරිපත් කළා දෙන මේක ලොකු ඖෂධීය වටිනාකමක් තියෙනවා. ඒ වගේම විදේශ විනිමය රටට ගන්න පුළුවන්. මේක හරහා පිළිකාව හෝ වෙනත් නිදන්ගත රෝග සඳහා ඖෂධයක් හදාගත්තොත් ඒක ජාතික ආර්ථිකයේ ශක්තිමත් කරන ලොකු වැඩපිළ මෙවැනි තර්ක ඉදිරිපත් කරනවා මේ සම්බන්ධයෙන්. ඖෂධ හදන්න පුළුවන් අසන්ත ඊටත් වැඩි විස දේවල් වලින් උනත්. ඒක කරන්නේ විද්‍යාගාරයක් ඇතුලේ. ඒකට කිසිසේත්ම නීතිගත කිරීම අවශ්‍ය නැහැ. දැන් මෝෆින් කියන එක ඩයමෝෆින් හෙරොයින් පොපි මලෙන්නේ හදන්නේ. ඔව්. මෝෆින් කියන්නේ ඖෂධයක්. ඕස්ට්‍රේලියාවේ එහෙම වගා කරනවා. ශාල වශයෙන් ඒක පරිමාණය භාවිත කරන වේදනානාශක. ඒකට ක්‍රමවේදය තුල ඉඩක් නැහැ. ඔව්. දැන් ඇත්තටම අද ලංකාවේ ආයුර්වේද ක්‍රමයේ යම් ඖෂධ වලට අපි මිට කලින් කතා වුණා කංසා ඖෂධයක් හැටියට පාවිච්චි කරනවා සුළු ප්‍රමාණ වලින්. ඒ ප්‍රමාණයෙන් කංසා භාවිතා කිරීම සඳහා තියෙන නීති හොඳටම ප්‍රමාණවත්. ඒක නීති විරෝධී නෑ. බලපත්‍රයක් අරගෙන කරන්න පුළුවන්. වෛද්‍යවරයෙක්ට පුළුවන්. එහෙම පුළුවන්. ඒතර මේ හදන්නේ ඒක පිටින් දාලා මේ ව්‍යාපාරය හදාගන්න. මේක අධිරාජ්‍යවාදීන් විසින් හිතාමතා මෙහි තිබුණු වගාවක් ඔය ශාකයේ විනාශ කිරීමේ අරමුණින් කළායි කියලා මතයක් තියෙනවා. ඒ තමයි මේ මිත්‍යා මත.
ඒ තමයි මිත්‍යා මත. මේක තමයි මේගොල්ලන්ගේ ක්‍රමය. ඒක තමයි මේගොල්ලන් ක්‍රමය. දැන් ගංජා භාවිතයෙන් ඔය කියන තරම් ඔච්චර සුපිරි නම් ඔබ ඇවිල්ලා බලන්න අපේ මානසික රෝග සායනයකට එක දවසක්. නැත්නම් අපේ මානසික රෝග වාට්ටුවට එක දවසක්. හැමදාම අඩු ගානේ එක්කෙනෙක් ඉන්නවා ගංජා භාවිතය නිසා මානසික රෝගයක් හැදිච්ච. සුළුපටු නෙමෙයි. ලොකු මානසික රෝග. මේ තියෙන්නේ වරක් දෙවරක්. ජීවිත කාලෙම නෙමෙයි. මේ අපි මුල තාම ඉන්නේ. වරක් දෙවරක් ගංජා භාවිතා කරපු තරුණ අයගේ මොලේ සිද්ධ වෙන වෙනස්කම් තමයි මේ පෙන්වන්නේ. ඔබට මේ පෙනෙන්නේ මේ පළවෙනි රූප පෙළේ දෙවෙනි රූප පෙළේ සියුම් වෙනස්කම් තියෙන එක ගැන මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මොලේ කොයි තැන්වලද ව්‍යුහාත්මක වෙනස්කම් ස්ට්‍රක්චර් එකේ වෙනස්කම් සිද්ධ වෙන්නේ මේ ළමයි ඔක්කොම භාවිතා කරලා තියෙන ගංජා වරක් හෝ දෙවරක්. මේ ජීවිත කාලයක් භාවිතා කර. එතකොට ලොකු ප්‍රශ්න තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. මේ වරක් දෙවරක් භාවිතා කිරීම මේ තරුණ මොලේ මේ හැදෙන මොලේ හැදෙන වැඩෙන ළමයින්ගේ වයසේ මොලේ සිද්ධ වෙන වෙනස්කම් වරක් දෙවරක් භාවිතා කිරීමෙන් හින්දා. සදාහටම දීර්ඝ කාලෙ නෙමෙයි. මෙවැනි විශේෂ වෙනස්කම් තව මේක රතු පාටි පෙන්වන්නේ ඒ වෙනස්කම් වෙච්ච තැනද? ඔය ඒ ප්‍රදේශවල ප්‍රමාණයන් අසාමාන්‍ය ලෙස වෙනස් වෙලා. ව්‍යුහාත්මක يعني මේ ඇහැට පේන ව්‍යුහාත්මක වෙනස්කම් සිද්ධ වෙනවා. අපි ඊළඟ එකත් පෙන්නුවොත් ඒ පෙන්වන්නේ ඒ නිල් පාට තියෙන කැනබිස් නැත්නම් ගංජා භාවිතා කරපු අය අනිත් පාටින් පෙන්වන්නේ එහෙම භාවිතා කරපු අය පැහැදිලිවම ඒ දෙගොල්ලන්ගේ මොලේ ව්‍යුහයන් වල පැහැදිලි වෙනස්කම් පේනවා. අර සාම්පල් කීපයක් අරගෙන නිල් පාට මේ පැත්තෙන් රෝස පාට වගේ තව සාම්පල් කීපයක් ඒගොල්ලෝ පැහැදිලිවම කට්ටි දෙකකට වෙන් වෙන බවට පැහැදිලිව පේනවා මේ වරක් දෙවරක් ගංජා භාවිතා කිරීම. ඉතින් ඒ වගේ මේක ලොකු කතන්දරයක් අපිට වෙනත් මුහුණුවරකින් පෙන්වනවා. ඔබ කියන ඖෂධීය වටිනාකමක් ඇත්තෙම නැහැ කියලාද? ඖෂධීය වටිනාකමක් තියෙනවා සිංහල ආයුධ ක්‍රමයේ එදා ඉඳන් පාවිච්චි කරන විදිහට. ඒක තියෙනවා. ඒක එදත් තියෙනවා අදත් තියෙනවා. අපි දන්නේ ඒක තියෙනවද මන් දන්නේ ඒක අහන්නුනේ ඇත්තටම ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් මම හිතන්නේ ඒක පිළිගන්න ඖෂධයක්. නමුත් ඊට සුළු ප්‍රමාණයක්. දැන් මෙහෙමයි. දැන් එහෙම සිංහල ආයුර්වේද ක්‍රමයේ සිංහල සහ ආයුර්වේද ක්‍රමයේ ඖෂධීය වටිනාකම් තියෙන තව පැලෑටි 20000ක් විතර තියෙනවලු. නමුත් එකක් ගැනවත් මේ දවස්වල ලොකු කතාවක් කියන්නේ නැහැ. මේක ගැන තමයි යන්නේ. අපි තිබ්බටු ගැන කතා කරමු. වෙනවලකට කතා කරමු. නෑ. ගංජා විතරක් නෑයි. ඇයි? ඉතින් මේක තමයි මම කියන්නේ මේ මිත්‍යාව දෙස විද්‍යාත්මක විචාරශීලී ඇසින් බැලීමට පුරුදු කරන්න පුළුවන් නම් අපිට මේ ටෙලිවිෂන් ඉස්කෝලේ හරහා ළමයින්ට ඒක තමයි අපි ලැබෙන ලොකුම ජයග්‍රහණය. ඔව් දැන් ડોක්ටර් නම් චූට්ටකේ අදහසට එකක් කරන්න දැන් බින් කොහොඹ පැල බින් කොහොඹ කියන්නේ කිලෝ එකක් දැන් රුපියල් 80000ටත් වැඩි හරියට ගත්තොත් බින් කොහොඹ ඒක ප්‍රබල ඖෂධයක්. හොඳ ආදායමක් ලබන්නත් පුළුවන්. හොඳ ආදායමක් ලබන්නත් පුළුවන්. දැන් ඒකට ප්‍රොමෝෂන් එකක් නැහැ. ඒකට Facebook page එකක් නැහැ. ඒ මේකටම මේ ප්‍රකාශ කිරීමෙන් සමාජගත වෙන්නේ මේක පත්තු කොල්ල බොන එක දුමා දින එක හොඳයි කියලා. ඖෂධීය වටිනාකම තියෙනවා. ඒක මං අධ්‍යයනය කළා ගැන ඒක ඔබ කියපු කතා ඔක්කොම හරි. ඒ විතර නෙමෙයි ගංජා ඇට අපි පොඩි කාලේ අපේ අම්මලා මස් වර්ග වෙනකොට ගංජා ඇට පොඩි කරලා ටෙම්පරාදු කරලා හදලා තිනවා. ඒ වෙන රසයක් හරි මෙලෙක් වීම හරි මේ අදාළ දේවල් ඒවා වෙනම කතන්දර ටිකක්. දැන් මේ ඉන්න හදන්නේ ඒකේ වෙන රූපයක්. වැරදි සමාජගත වීමක් සිද්ධ වෙන්නේ. මගේ අදහස ඇති. මේ දේ භාවිතා කරලා වෙනත් යම් න්‍යාය පත්‍රයක් ඉෂ්ට කර ගැනීමයි මේ සිද්ධ වෙන බවටයි පේන්නේ. හොඳට අපි ඇස්කම් අරගෙන බලන් හිටියොත්. අපි දුම් වැටි ගැන කතා කරලා මේ බුලත් පිට ඒකත් ඇබ්බැහි වීමක් අපේ සමාජ දැන් ටිකක් අඩුයි මේක. දැන් පිළිකා වලට හේතු වෙනවා කියලා ඒ බුලත් පිටේ අඩංගු සමහර දේවල් පිළිකාකාරකයි කියලා. දැන් ඒකේ මම කැමති පොඩි කැලලක් එකතු කරන්න. දැන් බුලත් පිට කියන එක අපේ අතීතයේ ඉඳලා තිබුණානේ. දැන් ওই බුලත් පිටට දුම්කල එකතු කරපු තැන හොයන්නකො. අපේ සාම්ප්‍රදායික බුලත් පිටේ තිබිලා නැහැ දුම්කල. ඒකේ තිබිලා තියෙන්නේ හුණු තිබිලත් නැහැ. ඒක හරි සෞඛ්‍යමත් ආහාරයක් හැටියට තමයි බුලත් පිට අපේ සාම්ප්‍රදායික සමාජයේ භාවිතා කරලා තියෙන්නේ. බුලත් වල විස බීජනාශක ගුණයක් තියෙනවා. ඊට අමතරව ඒකේ තිබුණා ඔය විවිධ දේවල් කරාබු නැටි ඇත්ත විතක තිබිලා තියෙන්නේ අපේ අර ස්වභාවික මේ සෞඛ්‍යමත් කැලි ටික. එනසලුත් දාලා තියෙනවා. හැබැයි පස්සේ කාලෙක කවුරු හරි මේකට හුණුයි දුම්කලයි එකතු කළා. අතර දුම්කල එකතු කළේ පෘතුගීසි කාලේ. පෘතුගීසි ජාතිකයන් තමයි දුම්කල. එතනින් තමයි මේ බුලත් පිට මේ අපේ අර සාම්ප්‍රදායික බුලත් පිටින් ඉවත් කළා
මේක මිනිහට හානිකර ද්‍රව්‍ය එකතු කරලා මේ බුලත් පිට විනාශ කරේ. ඒකත් අර කුමන්ත්‍රණයම කෑලි මේවයි. සාම්ප්‍රදායික බුලත් පිට බොහොම සෞඛ්‍ය සම්බන්ධ බුලත් පිට. අනික මේ මල්ලිකවල වල රැට බුලත් පිට කන්නේ නිදි මරනකොට. ඒ හරහා ඒ රසායනික සංයෝගයෙන් ලැබෙනා වූ නිදි මරන්න පුළුවන්කම ඇති වෙන කතන්දරයක් එක්කනේ. දුම්කල සහ හුණු වගේම පුවක් වලත් පිළිකාකාරක තිබෙන බව දැන් සොයාගෙන තියෙනවා. එහෙනම් පුවක් වලනුත් අපි පරිස්සම් වෙන්නට ඕනේ. ඔය සමහර දරුවන්ගේ මළු වල තිබිලා හම්බෙලා තියෙන ඔය මොනවාද ගුලි වර්ග මොනවාද පැකට් අරවම ඉතින් අපි දන්නේ නැහැ මොකටද ඉස්කෝලේ යන ළමයි මළු වල ගුලි වර්ග තියෙන පාසලේ වෙදකම උගන්වනවද දන්නේ නැත්නම් මොකටද ඕවගේ දේවලුත් හම්බෙලා තියෙනවා. නොඑක් දේවල් උපක්‍රමශීලී ලෙස දරුවන් අතර පත් කිරීමේ ව්‍යාපාරයක් ජාවාරමක් තියෙනවා. මේක විමසිල්ලෙන් ඉන්න ඕන. දැන් ආයි පාසල් පටන් ගත්තාම මේ ගැන ලොකු අවධානයක් තියෙන්න ඕනේ. දැන් මේ ටිකේ හදාගත්තා නම් මේ අපදාවම ඇත්තටම හොඳ අතටත් බලපාලා තියෙනවනේ සමහර අංශවලින්. මේ හොඳ කොහෙන් යයිද කියන්න බෑ මේව ගැන සැලකිලිමත් නොවුනොත්. මම ඒ කාරණේ එකතු කරන්නම් කිව්ව උදාහරණෙම හසන්ත මේ ළමයින්ට මේ මෙහෙම දෙන අතරේ පොඩි මත්ද්‍රව්‍ය ළමයාගේ මල්ලට අතට සාක්කුවට දැමීමේ ව්‍යාපාරයක් යනවා. මහලුකු බරපතල නෙමෙයි. ඔය ඔබ කියන එක ගොඩක් දුරට දුම්කල. දුම්කලේ අරගෙන ඒකේ හුණු ගාලා අරවා මේවා කරලා එක නම් කියයි පොඩි කෑලි කපයි කපලා විකුණනවා ළමයිම විකුණන ඔහොම එක විදිහට ළමයි වල්ල ගන්නවා. මේ කරන්නේ මොකක්ද? දුම්කලේ ළමයට හුරු කරනවා. නිකටින් දුම්කලේ දෙන නිකටින් ළමයට හුරු කරනවා. මහා ලොකු බරපතල දෙයක් නෙමෙයි වගේ තමයි අපිට පේන්නේ. නමුත් මේවට අපි කියනවා ටීචින් ඩ්‍රග්ස් කියලා. සිගරට්, ගංජා, ඇල්කොහොල් වගේ ඒවා ටීචින් ඩ්‍රග්ස් කියන්නේ මේ ඩ්‍රග්ස් වලට පුළුවන් ළමයට උගන්වන්න. අනිකුත් ඩ්‍රග්ස් වලට යන්න. මේවෙන් පටන් ගන්න එක්කන තමයි හෙරොයින් වලට යන්නේ. මේවෙන් පටන් ගන්නවා වැඩි. ඒතර මේ ඔය දෙන්නේ ඒවා. ඒවා මේගොල්ලන්ගේ අතට දීලා ඒක නැවත දීලා මම ඉස්සලා හිටිය ඉවර කරොත් මේ පුද්ගලයාව ටික කාලෙකින් පත් කරනවා මේක දිගින් දිගට භාවිතා කරන ඇබ්බැහි වූ කෙනෙක් බවට. මේ පුද්ගලයා ඇබ්බැහි වෙලා නැහැ. මෙයාට මේ ද්‍රව්‍ය නතර කරා නම් හෙට ඉඳන් කිසි ගැටලුවක් නැහැ ඉන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ආපු කෙනාට දැන් හැමදාම සිගරට් එක බොනවා. පැයෙන් පැය සිගරට් එක බොනවා. එහෙම නැත්නම් හැමදාම මද්යසාර ගන්නවා. එහෙම නැත්නම් හැමදාම දවසේ දෙපාරක් හෙරොයින් ගන්නවා. මේ පුද්ගලයා දැන් මද්යසාරය හරි හෙරොයින් හරි සිගරට් එක හරි නතර කරොත් මෙයාට ඇතිවෙනවා යම් අපහසුකම්. යම අපහසුකම් ඇති වෙනවා. උදාහරණයක් අපි සරලව ගත්තොත් මද්යසාර වලට මම කියවනේ මීට කලින් මධ්‍යම ස්නායු පද්ධතිය අවපීඩනයට ලක් කරන එකක් කියලා. ඒතර මධ්‍යම ස්නායු පද්ධතිය දිගින් දිගටම අවපීඩනයට ලක් වෙච්ච පුද්ගලයා එම අවපීඩකේ අහක් කරගුවා මධ්‍යසාර නතර කරපු ගමන් මධ්‍යම ස්නායු පද්ධතිය අනවශ්‍ය ලෙස උද්දීපනයට ලක් වෙනවා. අනවශ්‍ය ලෙස ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. ඒතර වෙවුලන්න පටන් ගන්නවා. මෙහෙම ෆිට් එක හැදෙනවා. නිින්ද යන්නේ නැහැ. විකාර පේන්න පටන් ගන්නවා. විකාර ඇහෙන්න පටන් ගන්නවා. ඔන්න මධ්‍යසාරේ විරමණය. ඒකට කියන අපි මධ්‍යසාර විරමණය කියලා. ඉතින් ඒ අපහසුව විඳ දරා ගන්න බැරුව මේ මිනිහා ආයෙ ගිහින් බලනවා. ඔන්න ඔක තමයි ඇබ්බැහි රෝගයක් බවට පත්වීමේ කතන්දරය පටන් ගන්නෙ මෙතනින් සමහරට අර මල්ලට දාන පොඩි ගුලියෙන්. එතනින් පටන් ගන්නෙ කෙලවර වෙන්නේ මෙතන මහා ජීවිත පෞල් ආර්ථික විනාශයකින් හරිම දුක්ඛිත තැනකින් රටම විනාශයකින්. සෑම ඇබ්බැහියක් එක්කම බැඳිච්ච ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරයේ ස්වභාවය මහා පරිමාණ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, කුඩා ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. ලයිෆ්බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ්බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ජලල් මහත්තයා. මට ડોක්ටර් කියපු එකත් එක්ක මේ වෙන එකකට ගියා එකපාරට උතන අන්තිම කොටසේ. මොකද මේ ඉතාලියේදී මට හම්බුණා හොඳ චොකලට් පාසලයක්. ඇත්තටම ගණන් ඒ චොකලට් වගේ මෙන්න ගෙඩියක් වගේ බෝලේ වගේ තියෙනවා. ඒක ටිකක් වෙලා කකා එනකොට ඇතුලෙන් පොඩ්ඩක් බ්‍රැන්ඩි වැටෙනවා. දැන් චොකලට් හදනවා ඇතුලේ බ්‍රැන්ඩි චුට්ටක් එක්ක.
ඒක බ්‍රැන්ඩි චොකලට් එකක්. එතකොට ඕක චොකලට් එක තමයි දිගින් දිගටම පොඩි කාට චොකලට් එක කමන්නේ නැහැනේ. මේ බලන් ඉන්න දරුවන්ට බ්‍රැන්ඩි චොකලට් කියලා දුන්නාම හරි කැමති. මත් වෙන්න පටන් ගන්න. ඊට පස්සේ මේකට හුරු වෙනවා. ඒකෝට නිකන් චොකලට් එකක් කෑවට දරුවා මේකට කැමති නෑ. ඊට පස්සේ චොකලට් අතරිනවා මේ සහ බ්‍රැන්ඩි සාමාන්‍යකරණය සාමාන්‍යකරණය වෙනවා. ඔකත් එක මට මතක් වුණා මේ අපේ ටෙලිවිෂන් ඉස්කෝලේ අධ්‍යාපනයේට හවුල් වෙලා කතා කරන නිසා අධ්‍යාපන ලෝකයේත් එක්ක මේකේ ගුරු භවතුන් බලන් ඉන්නවා, දරුවෝ බලන් ඉන්නවා, වැඩිහිටියෝ බලන් ඉන්නවා අපේ ටෙලිවිෂන් ඉස්කෝලේ. මේ ඔක්කොමටම පොදුවේ යන අබ්බැහිම පිළිබඳ කතා කරන්නත් මට හිතුණා. ඒක වටි ජේ ක්‍රිෂ්ණමූර්ති කියන දාර්ශනිකයා හරි ලස්සන කියමනක් කියලා තියෙනවා අධ්‍යාපනය යනු කුමක්ද කියලා. එතුමා කියන්නේ අපේ මේ අල්ලපු රටේනේ මේ විද්වතා නේද? අල්ලපු රටෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. ජේ ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා කියනවා අධ්‍යාපනය යනු ගුරුවරයා පන්ති කාමරයේදී උගන්වන දේ ඒ හැටියටම කටපාඩම් කරගෙන නැවත තවත් තැනක වැමෑරීම නොව ගුරුවරයා විසින් උගන්වපු දේ හරිද වැරදිද යනුවෙන් සොයා බැලීමේ අයිතියයි. දැන් මේ ප්‍රකාශයේ ගැඹුරු කතන්දරයක් තියෙනවා. මොකද්ද? මේ ශිෂ්‍ය අවදියේම විශ්ලේෂක බලය ඇත්තෙක් බවට පත් වීම. එහෙනම් අධ්‍යාපනයේදී අපිට පෙර විතර කටුවෙන් එළියට ආපු මිනිස්සු ටිකක් වැඩිහිටියෝ ටිකක් ඒගොල්ලන්ගේ ජීවිත කාලය තුළ ලබාගත් දැනුම ඊළඟට අපිට දෙනවා. නිව්ටන්ට කලින් කීයක් ඇපල් ගෙඩි වැටෙන්නේ නැද්ද මිනිස්සු ගාව? හරි මේක මගේ ගුරුවර මහාචාර්ය දෙස්මන් මල්ලිකාරච්චි සර් මට කියන්න පොදයක්. අපි ගාව කොච්චර පොල් ගෙඩි වැටෙන්නේ නැද්ද? එහාවත් වැටෙන ගෙඩි අපි දැක්කා. අපි කවදාකවත් අන්න පොල් ගෙඩිය වැටුණා අහුල ගනින් කිව්වා මිසක් ඒක ගුරුත්වාකර්ෂණයට හේතු උනේ මොකද්ද කියලා ඇහුවේ නෑ. විශ්ලේෂක බලය නැති නිසා අපි ඇති. ඇනලිටිකල් පවර්. මේ බලය ලබා දෙන්න තමයි උගන්නන ගමන් බලගන්වන්නේ ශිෂ්‍යාව. එතනදි පොඩි අසාධාරණකම් කීපයක් සිද්ධ වෙනවා. පෙළක් රටවල අපේ රටේ දෙකක් වෙනවා. ඒක වැරද්දක් නොවේ. මේ අතට ගලාගෙන යනවා. නමුත් අපි සිටිය යුතුයි මේවා වෙනස් කරන්න. කොච්චරද කියනවා මම පොඩි දෙයක් නිකන් එලි දක්වන්න. දැන් ඔබ කියන්න ඔබතුමන්ලා තිදෙනාටම මේ ප්‍රශ්නය යොමු කළොත් මම දන්නවා මට ලැබෙන උත්තරේ ඒ දැනුවත්කම ඔබට ඇති බවත් මම දන්නවා. මං ඇහුවොත් පොඩි කාලේ අහපු ගුවන් විදුලි නාට්‍යයක් තියෙනවා මුවන් පැලැස්ස. මුවන් පැලැස්සේ කදිරාව ඇඳින්නේ කිව්වොත් මේකයි. අපි 4 දෙනා අඳින්නේ 4 විදියක කදිරලා. වික්ටර් මිගෙල් තමයි චරිතය රංගපෑවේ පොඩි. කොටයි. සුන්දර මානසික. නමුත් ඒ රූපෙන් මට මැවුණු කදිරා පොඩි කාලේ මහා උස රවුලක් තියෙන මන් දැකපු අර චණ්ඩී ඉන්නෝනේ කෝට්ටේ පැත්තේ කාලේ අතේ පච්ච කොටාපු සූර්යය බැඳපු එහෙම ඔයන්නේ කියන දෙත් ඇහෙන්නේ හරියට පැහැදිලි නෑ. ඉන්නේ වගේ මහා රූප මට බැවුණා. සමහර වෙලාවට තව කෙනෙකුට කදිරා මැවෙන්න පුළුවන් චූටි මිනි කැටියට. මොකද ඒකිනකාට තියෙන අත්දැකීම. ඒක නිසා මේවට ඩෙෆිනිෂන්ස් නෑ. H2O water
ඒක විද්‍යාවේ හරි. H2O water වෙන්නේ නැහැනේ. ඒක හිමමනේ. H2SO4 කිව්වොත් ඒක එකක්. තව එකක්. මේක තනකො සල්ෆියුරික් අම්ලය කිව්වහම මට කියන්න බෑනේ IPv5 කේ එහෙම බෑ. ඒකට නියමයක් තියෙනවා. නමුත් ඔතෙලෝ ෂේක්ස්පියර්ගේ කිව්වහම නියමයක් නැහැ. මොකටද මං එන්නේ? මේ අධ්‍යාපන වැඩ කොටසේ අලුතෙන් එකතු කරලා තියෙනවා නාට්‍ය ආරංචි කලාවට ප්‍රායෝගික පරීක්ෂණයක්. මේ පරීක්ෂණයේදී චිත්‍ර අඳින්න දෙනවා, සටහනක් දෙනවා, ඉස්සරහන් කරලා පෙන්වන්න දෙනවා, මේකප් කරන්න දෙනවා. ඕන් පරීක්ෂක මණ්ඩලයේ කියන චරිතයක් අඳින්න මේකප් කරන්න මේ ගෑල් ළමයට සකුන්තලාට. කොයි ලෝකෙද සකුන්තලාට අර H2O වගේ ඩෙෆිනිෂන් එකක් දීලා තියෙන්නේ? එතකොට මේ කලාව පැත්තේ මේ විෂයාන්තික ප්‍රශ්නේ හරි බරපතලයි, මේක විවෘතයි. දෙබලක් වෙලාට මන්ට දරුවෙක් කිව්වා එයා එහෙම මේ සකුන්තලාට මේකප් කළාන් පස්සේ පරීක්ෂකයා කියනවලු අර සකුන්තලා ඩොට් එක නෙමෙයි නෑ මූණේ තියලා සකුන්තලා ඩොට් කියලා එකක් නෑ. ඒ තමයි ගුරුවරු පරිශීලන ශක්තිය නැතිකම. ඔවුන්ට උගන්වපු තනින් එහාට යන්නේ කටපාඩම් කරගෙන එන දැන්. නිසා ගුරුවරු බලනවා නම් මේක හිතන්න මීට වැඩි තව ගොඩාක් දේවල් තියෙනවා මම ගාව ලෝඩ් එකක් මම මෙතනින් ඒක කියන එක නතර කරනවා මේ බනිනෝ නෙමෙයි. කවුරු හරි කියනවා නම් ජයලාල් ඇවිල්ලා අන්න ටෙලිවිෂන් ඉස්කෝලේ බැන්නා මේ කියන්නේ හදාගන්න අඩළු හොඬු තැන්. විවේචකයා කරන්නේ ඒ කාර්යය. එතකොට ඒ වගේ කොටස් ගොඩක් තියෙනවා. ඇඩ් කරන්නේ කොයි විදිහට කියලා කොහොමද හසන්ත මහත්තයෝ? ડોක්ටර් ඔබතුමාට කියන්න මේ ඇඩ් කරන එකේ ඩෙෆිනිෂන් එක කාටද දෙන්න පුළුවන්? මෙන්න මේ විදිහටයි ගුරුවරයෙක් ඇඩ් කරන්නේ. පුළුවන්ද කියන්නේ? ගුරුවරු කීයක්ද 10ක් ගත්තොත් 10ක් වෙදි. වෛද්‍යතුමාලා ડોක්ටර්ස්ලා 10ක් ගත්තොත් 10ක විදියක් වෙනස්. මේ ඔක්කොම අල්ල ගන්න ඕන අපි. එතකොට අර මම මේ එන්නේ මේ කතන්දරේට මොකද්ද? අපි කියන්නේ ඇඩික්ෂන් එක. නේද? එහෙම නැත්තම් අනුගත වීම. ඒක ඇඟට දා ගැනීම. හරි බරපතල ප්‍රශ්නයක්. ඒකෙන් ගියොත් එහෙම ගුරු ජීවිතේ ලොකු අවුල් මතුවෙන්න පුළුවන්. ගැටලු මතුවෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය ගැන කිව්වා, දුම් වැටි කියන කිව්වා. ඒ වගේම අපිට තියෙන සමහර අපි කියමු අපි අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා ඉන්නවා. දැන් මොහොන පොත Facebook ඇත්තට මේකේ ප්‍රයෝජනක් තියෙනවානේ. හොඳ දේවල් යනවා, ඉගෙන ගන්න දේවල් තියෙනවා. අන්තර්ජාලයේ සමාජ මාධ්‍යවල යහපත් දේවල් සෑහෙන්න වෙනවා. හැබැයි මේක උදේ ඉඳන් රෑ වෙනකම් මේකට ගිහිල්ලා මේක මැත්තේම නැහිනා ඉන්නවනේ. මේකේ විශාල වශයෙන් ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා. බරපතල සමහර රාජකාරී අතපසු කරගෙන රාජකාරී ස්ථානවල මේ ඇබ්බැහිය ඕනේ. මට මේක වැඩි මේක හරිය නෑ කියලා නමුත් ගැලවෙන්න බෑ. එහෙම තත්ත්වකුත් තියෙනවා වෛද්‍යතුමා. ඔව් මම හිතනවා හසන්ත දැන් අපි දැන් මේ ඇල්කොහොල් සිගරට් වගේ දේවල් ඊටාම මේ වැදගත් සමාජයේ ඊටාම අත්‍යවශ්‍ය හැටියට අපි දැන් කිව්වනේ මේකේ ප්‍රතිරූප හදලා ගන්න විදිහ. නමුත් මේක ඇත්තම தත්ත්වය මම හිතනවා රූප රාමුවකින් පෙන්වුවොත් හොඳයි කියලා. අර තියෙන්නේ සාමාන්‍ය පෙනහැල්ලක්. අර රතු පාටින් පෙන්වන්නේ හොඳ නිරෝගී පුද්ගලයෙකුගේ පෙනහැල්ලක්. අර තියෙන්නේ දුම්පානය කරපු කෙනෙක්ගේ පෙනහැල්ලක්. ඔබට පේනවා ඇති ඒකේ තාර බැඳිලා ඇම්බරිලා ගිහිල්ලා දැන් ඒක මහා විනාශ වෙලා. දැන් බලන්න දැන් අර මහා ලොකු අපි මේ වීරෙක් වගේ දුම් බීපු කෙනාගේ පෙනහැල්ලට වෙලා තියෙන වැඩි. දැන් මේක කවුරුත් කතා කරන්නේ නැහැ. ඒකේ ඇක්ෂන් කතා කරනවා වුණාට පෙනහැල්ලේ හැටියොයි. පෙනහළු දෙකම පෙනහළු දෙකම. දැන් ඔබට පේනවා ඇති නිරෝගී පෙනහැල්ලයි දුම්පානය කරපු පෙනහැල්ලේ වෙනස. දැන් මම පෙන්නන්නම් මෙන්න මේ ටික පොඩ්ඩක්. දැන් මේ තියෙන්නේ දුම්පානය කරපුවාම එක එක පුද්ගලයන්ට වෙලා තියෙන ව්‍යසන කකුල් වල ඇඟිලි ගිහිල්ලා දිවේ පිළිකා ඇවිල්ලා දත් වල ඇද වෙලා අර ඒ සිද්ධ වෙලා තියෙන මේ ව්‍යසනේ. ඒ නිසා දැන් බලන්න මෙන්න මේ හෘද වස්තුවේ ආබාධය නැහැටි. දැන් දුම්පානයත් එක්ක පේන තසන්ත මහත්තයා අර කොලෙස්ටරෝල් බැඳිලා අර තියෙන අර මේ කොරොනරි ආටරි නැත්තම් කිරීටක දමනී
ගිහිල්ලා අර කොලෙස්ටරෝල් බැඳිලා අර මේවා බ්ලොක් වෙලා එකපාරට heart attack ඇදිලා මැරෙන විදිහ තමයි ඔය රූපේ පෙන්වන්නේ. ඉතින් අපි ගත්තොත් මේ කෑම. දැන් අපේ දරුවෝ මේ જાතිය කෑම කන්න හරියට ආසයිනේ. දැන් බලන්න මේවා කෑවහම වෙන වැඩි. දැන් මේ තියෙන්නේ ඉතින් වැදගත් පින්තූරයක්. දැන් මේ තියෙන්නේ හසන්ත මහත්තයා අපේ දරුවෝ දැන් අර ටිකක් හොඳට කොළ පළතුරු කනවා නම් අර උඩ තියෙන්නේ අර ශනික ආහාර භාවිතා කරන මේ ආහාර මාර්ග පද්ධතිය. දැන් ඔබට පේන ඇති හසන්ත මහත්තයා මේකේ පෙන්නනවා පැය 60ක් සහ 100ක් අතර කාලයක් ආහාර ගමන් කරනවා මේක ඇතුලේ. ආහාර මාර්ග පද්ධතිය ඇතුලේ. හැබැයි අපේ දරුවෝ හොඳට කොළ වර්ග ඒව කන්න හොඳට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් මේ අර ආහාර මාර්ග පද්ධතියේ ආහාර ගමන් කරන වේගය වැඩි. එතකොට ඉක්මනට ඉවත් වෙනවා. දැන් අරව අවශෝෂණය වෙලා ස්ථූලතාවය ඇවිල්ලා දැන් ඔබට පේන ඇති හසන්ත මහත්තයා මේ ඕනකට වැඩිය කාපු කෙනෙක්ගේ රූපයක් තමයි ඔය තියෙන්නේ. විශාල ලෙඩ ගොඩක්. දැන් අපේ රටේ මේ වගේ මේ අර මොකද්ද අපි කියන්නේ වට්ටක ගෙඩියට ඉරටු ගැහුවා වගේ කට්ටිය බිහි වෙන ප්‍රමාණය එන්න වැඩි වෙගෙන එනවා. කෑමට ඇබ්බැහි වෙලා. දැන් ඒ වගේම තමයි හසන්ත මහත්තයා මේ බලන්න පිළිකාවක්. දැන් මේ තියෙන්නේ ඇත්තටම පිළිකාවක් ආරම්භ වෙච්ච විදිය. දැන් මේ තියෙන්නේ ඔය අනවශ්‍ය විදිහේ ඔය ශනික ආහාර, සොසේජස්, වර්ගාරෝම අධික ලෙස කන අයට මේ පිළිකා හැදෙන විදිහ. මේ තියෙන්නේ අවසානයේ පිළිකා හැදිලා ඉතින් අර බඩවැල් ඔපරේෂන් කරලා ඉතින් අර කොලොස්ටොමි බෑග් දාගෙන ඉතින් අපි හරිය දුකක් විඳින්න වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔන්න වගේ පින්තූර රාශියක් අපිට පෙන්වන්න පුළුවන් මේකත් එක්ක. ඒ නිසා අපේ දරුවෝ තේරුම් ගන්න ඕන සිගරට් අරක්කු සහ මේ මත්ද්‍රව්‍ය මධ්‍යරවල ඔය කියන සුන්දර පැත්ත නෙමේ තියෙන්නේ. මහා විනාශකාරී පැත්තක් තමයි මේකේ තියෙන්නේ කියලා. විශාරණ වෛද්‍යතුමා සමහර අය මද්දසාර බිලා මහා යකෙක් වෙලා අපි හැමෝම බයයි. මේවත් මේ මිත්‍යා වුණොත් අපි බින්ද දාන්න ඕනේ. මේවත් අපි දකින්න ඕනේ. මම දැන් ඔබට පෙන්නනම් වීඩියෝ එකක්. කවුද ඌගේ? ඌගේ? ආ? දැන් දන්නවනේ. ගැටි ආ? ගැටි දන්නේ බා. ඌරෙක් කපන්න. අන බොන හල බලමින් ටේස් නේද? හරි මම ආ? හරි ඉව දැක්කේ. අන බොන්න බීගෙන. හලෝ අන්න තමයි කිව්වේ. කරකේ හම්බුනේත්. අම්බේ යොම යනකොට. මැගී. කොහොමද ගෑණි? කලින් කන්නවන හරි. කණ්ඩ? හාල්ලට ගෙදර නෑ. කණ්ඩ දෙන්න. ඒවත් ඊළඟ නේද බීපු තැන් වලින්ම. යකෝ මේ කටේ සර. බඳුරන්නේ මාව. අත තියන්නේ. හිතුවද මං හැමදාමත් වයිනේ කියලා? බිව්වම චණ්ඩිකම් පෙන්නන්නේ අපිට විතරයි. අපිට තමයි බීගෙන පුප්පන්න එන්නේ. මම දැක්කම හතුමයි ඒ ඉස්සරහ අපිට දෙකට නැමිච්ච හැටි. ආයෙ හැම බීගෙන මේකට එනවා හැම නෙමෙයි. පේනවා ඔබට මේ නිරූපණයෙන් බොහොම ලස්සනට මේ පුද්ගලයාගේ මේ වෙරිය ඇත්තටම එන්නේ කොහෙන්ද කියන එක. අපිට දෙන මෙයා වෙරි වෙලා දරුණු වෙලා එන ශක්තියකට ඇවිල්ලා දැන් මේචල් කරන්න බෑ අපිට බය වෙන්න ඕනේ පැත්තකට කාණුවට බහලා යන එක තමයි හොඳයි හොඳ මේ මිනිස්සු එනකොට කියලා. නමුත් ඇත්ත චණ්ඩියෙක් එනවා දැන් මහතුන් අයියා. මහතුන් අයියා ආපු ගමන් අර තිබ්බ චණ්ඩිකම ඔක්කොම නැහැ. සරමත් පල්ලයට දාලා තිබ්බත් අතර දාලා පැත්තකට දාලා හොඳට බොහොම සිහියෙන් කතා කරනවා. ගෙදර ආපු ගමන් ආපෝ චණ්ඩියා. ආපෝ මධ්‍යසාර මතේ එනවා වෙරිය එනවා පුද්ගලයා. මෙහෙම වෙන්න බෑනේ. මේවා තමයි අපි මේ උගත් චර්ය අපි මේ ඉගෙනගත් දේවල් අපි මේ හදාගත්ත දේවල්. මේවට බය වෙන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම දකින්න. දැන් මේ කාන්තාව එක දැනගත්තේ කොහොමද? අපි මේ ලෙක්චර් එකක් දුන්නේ ඒ කාන්තාවට මෙන්න මෙහෙම කරන්න කියලා. එයා ජනේලෙන් බලන් හිටියා. මහතුන් අය ඉස්සරහ දෙකට නැමිච්ච හැටි. එයාගේ මොලේ වැඩ කරා. විචාරශීලී බුද්ධිය වැඩ කරා. ඒ විචාරශීලී බුද්ධිය දෙන්නේ නැති එක ගැන තමයි හිතන ඔබතුමා පැමිණිලි කරේ ඉස්සෙල්ලා ගුරුවරු අති මදි කියන එක. විචාරශීලී බුද්ධිය දෙනවා මදි අපි ළමයින්ට. දෙනවා මදි. ඒක දුන්නොත් ඒක සදාහටම පිං ලැබෙන දෙයක්. යමක් දැන් කාර්යයක් ගන්නවා මේකෙන් විතරනේ වැඩක් ගන්න පුළුවන්. නමුත් මේ ස්කිල් එකක් දුන්නාම ඒ ජීවිතේ හැමදාටම ප්‍රතිඵල එනවා. ඒ විචාරශීලී බුද්ධිය තිබුණ මේ කාන්තාව උගත් කාන්තාවක් නෙමෙයි මම හිතන්නේ. ඒ විචාරශීලී බුද්ධිය තිබ්බ කාන්තාව කල්පනා කරා මං ඉස්සරහා මෙහෙමයි මහතුන් අය ඉස්සරහා අරමයි. මේ මද්දසාර බීලා විනාඩියක් ඇතුළත මේක වෙන්න බෑ. මද්දසාර හින්දා මං අද බය වෙන්නේ නැහැ කියලා ජයග්‍රහණය කරා. මේක තමයි අපි දැන් කළ යුත්තේ විචාරශීලී බුද්ධිය වර්ධනය කරගන්න. අපි මේ කතා කරපු දේවල් ගැන එක එක හිතන්න පටන් ගන්න. බය නැතුව කෙලින් මේ දේවල්ට මුහුණ දෙමු. මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් අපිට. මම පොඩ්ඩක් ජයගත්ත විදියක් කියන්නම්. ඔය සමහර වෙලාවට මටත්
ආසයි හිතෙනවා දැන් කාලෙක ඉඳන්. ගොඩක් කාලෙක නවත්තලා මේ සීළු දීව ගෙදරට වෙලා ඉන්නකොට සමහරු කතා කරලත් අහනවා මෙහෙම. මේ හොඳ වැඩේ කළේ මං වත්ත කොටන්න පටන් ගත්තා. පාත්‍රි දාන්න පටන් ගත්තා. දැන් හරි ලස්සනයි. ලුණු පැල ටිකකුත් හිටෙව්වා. ඒව පැලෙනකොට හරි ලස්සනයි. ගේ වටේම තියෙන මකුළු දැල් ටික ගැඩුවා. තීන්ත ගන්නත් පටන් ගන්නවා දැන්. මේ විරාම කාලේ වාසියකට ගන්න. එතකොට මේවා ගොඩක් දෙනෙක්ගේ මේ අබ්බැහිවීම ඇති වෙන්නේ අබ්බැහි වෙන්නට ඉඩක් සැපපු විටයි. ඉඩ නැති කර ගන්න ඕන අපි විසින්ම. එන ඔබට තියෙන හොඳම පිළිම මම කිය. මට හිතෙනදී ඒ ගැප් එක ඉඩ පරතරේ නැති කරගන්න අතිරේක වෙන වැඩ ටිකක් යොදා ගන්න ගුණාත්මක. ඔබ දන්නවා මම දැන් හොඳටම අර පරිශ්‍රණයකත් නියලා එනවනේ. ඉතින් ඒකට අදාළ ලියවිලි ටික ලියන්න පටන් ගත්තා. දැන් මට ඉඩක් නැහැ කොහෙවත් මොනවා ගැන වෙන හිතන්න ඉඩක් නැහැ. සුන්දරයිනේ. ඒ නිසා ධනාත්මක වැඩ ටික යොදා ගන්නවා ඉඩ ඇති වෙනවා නම් ඒ අතරට. ඒකට වෙන දෙයක් හිතන්න වෙලාවක් නෑ මට. ඉඩක් නෑ. මේ කාරණාව සෞඛ්‍යමය කාරණාවක් තියෙනවා, ආර්ථිකමය කාරණාවක් තියෙනවා. එකක් පුද්ගලයාගේ ආර්ථිකය, පවුලේ ආර්ථිකය දුර්වල කරනවා. අපි නට්ටම් කරලා දානවා. දුම්බැටි පැකට් එකක් දවසකට බිව්වොත් කීයක් වැය වෙනවද? මේ තියෙන ආර්ථික රටාවත් එක්ක විශාල වියදමක්. ඒක ගැන කිය අපි බොනවා. ඒ වගේම සෞඛ්‍යමය කාරණාවක් පුද්ගල දේහයට කොයිතරම් සෞඛ්‍යමය වශයෙන් බලපානවද කියලා සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කළා. ඒ නිසා අනාගත පරම්පරාවත් මේකෙන් බේර ගන්නට ටෙලිවිෂන් ඉස්කෝලේට යුතුයකමක් තියෙනවා. මේක දරුවන්ට කියලා දෙන එක වටිනවා. ඒ නිසා තමයි මේක පාඩමක් හැටියට එක පාඩමක් පියවර දෙකක් හැටියට අපි විකාශය කළේ. හැබැයි වීම ගැන නම් තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. දැන් ජාතික ආර්ථිකය ශක්තිමත් වෙනවා වෙන්න පුළුවන්. බදු ආදායම් ආදිය ගණන් හැදුවම ලොකු ගණන් තමයි. හැබැයි ඒවට බෑ වෙන සෞඛ්‍යමය වියදම්, රෝහල් පද්ධති, මේවට ප්‍රතිකාර කරන්නට යන වියදම් ඒව ගණන් හදලා බලවම අතින් පාඩු බව අප කීවා. ඉතින් මේවා හරියට ගණන් හදලා කරන්න ඕන වැඩ. తాවකාලික ලාභයක් වුණාට දීර්ඝකාලීන පාඩු වෙන්න පුළුවන්. වෛද්‍ය චමින්ද විරිසිරිවර්ධන මහත්මයාට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. එතුමා මනෝචිකිත්සකවරයෙක්, මනෝපදේශකවරයෙක් හැටියට ක්‍රියා කරන ප්‍රකට වෛද්‍යවරයෙක්. විශේෂඥ වෛද්‍ය මහේස් රාජසූරිය මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරන කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන ඔබතුමාට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. අපි අපේ ප්‍රවීණ සම්මානනීය රංගවේදී ජයලාල් රෝහණ මහත්මයාට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ මුණ ගැහෙමු. ආයුබෝවන්.